නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චන්නං භික්ඛවේ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්ති කතමේ සංචන්නං තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින් තථාගතප්පේ දස ධම්මිනියස්ස දේසේතෝ පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් අරියයතනේ පච්චාජාතෝ දුර්ලභෝ ලෝකස්මින් ඉන්ද්‍රියාණං අවික්ඛලතා දුර්ලභ ලෝකස්මින් අචලෝ අනිල මූලෝ දුර්ලභ ලෝකස්මින් කුසල ධම්මච්ඡන්தோ දුර්ලභ ලෝකස්මින් තීති. මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක බෞතුන් මූලිකව සිටින්නා වූ ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන නරඹනු ලබන සදහවර පින්වත්නි, අංගුත්තර නිකායේ චක්ඛ නිපාතයේ සඳහන් වෙන්නා වූ පාතු භාව නම් වූ සූත්‍රයක් පදනම් කොටගෙන ඔබ ලබා තිබෙන්නා වූ ජීවිතයේ වටිනාකම පැහැදිලි කරලා දෙන්නයි මේ සෝදානම් වෙන්නේ. දැනට පැමිණ සිටින ගමන් මගේ සපුරා ඇති සුදුසුකම් පැහැදිලි කරමින් මේ සුදුසුකම් පාදක කොටගෙන සපුරාගත යුතු ඊළඟ සුදුසුකම ගැන විශේෂයෙන් හෙළිපෙහෙළි කරන්නයි මම මේ කාලය යොදා ගන්න කල්පනා කරනු ලබන්නේ. මන්දයත් අපේ රට සමස්තයක් වශයෙන් බහුතර බෞද්ධ වුණත් පුද්ගලයන්ගේ සංකල්ප වශයෙන් ගත් කළ කිසිවිටක සමාන වෙන්නේ නැහැ. ඒ වගේම නිවැරදි වෙන්නේත් නැහැ. ඔවුනොන් හිතන පතන ආකාරයට අදහස් දක්වමින් මේ පාතු භාවයන්ගේ වටිනාකම තේරුම් නොගෙන කටයුතු කරන බවයි අපට තේරෙන්නේ. එනිසා තමයි තථාගතයන් වහන්සේ වදාළ ධර්ම දේශනාවක් නැත්නම් සූත්‍ර දේශනාවක්ම සාක්ෂි වශයෙන් ඔබ හැම දෙනාට ඉදිරිපත් කරන්න මම කල්පනා කරන්නේ. ඔය පාතු භාව කියන එකේ තේරුම සාමාන්‍යයෙන් සිංහලට ප්‍රාදුර්භූත වීම කියලා පාවිච්චි කරනවා, පහළ වීම කියලා කතා කරනවා. තව ටිකක් සරල කරගත්තොත් හට ගැනීම නැත්නම් අවස්ථාව ලැබීම. සුදුසු අවස්ථාවක් ලැබීම කියලා කිව්වහම වඩාත් ගැලපෙනවා, තේරෙනවා. අන් තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ භික්ෂුන් වහන්සේලා අමතමින් එදා මහණෙනි මෙන්න මේ අවස්ථා 7 එකතු වීම අතිශය දුර්ලභයි කියලා තමයි ඔය කියන්න උත්සාහ කරන්නේ. අවස්ථා 7 නෙවෙයි අවස්ථා 6. මහණෙනි මේ අවස්ථා 6 එකතු වීම දුර්ලභ කරුණක් කියලා. අනතුරු ඒක පදෙන් පදේ මනවින් විවරණය කරනු ලබනවා. දැන් සාමාන්‍යයෙන් අපට මේ වගේ කරුණක් අපි ධර්ම දේශනාවක් වශයෙන් ගන්න ඇයි කියලා පැහැදිලි කරලා ඉමු අපි. අපට සවන් දෙන විශාල පිරිසක් ඉන්නවා කලක් තිස්සේ. මාධ්‍ය ඔස්සේ නම් මා ධර්ම දේශනා කරන්න පටන් ගන්නේ 2013. එදා සිට අද දක්වාමත් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ අප අතහැර නොගිය සත්පුරුෂ පිරිසකුත් සිටිනවා. අප සමීපයට ඇවිදින් තේරෙන්නේ නැහැ කියලා අතහැර ගිය පිරිසකුත් සිටිනවා. දිනපතාමත් අලුතෙන් ශ්‍රාවක පිරිස් වශයෙන් අපට සවන් දෙන පිරිස් අපිට මුණ ගැහෙනවා. එසේනම් මෙම ධර්ම දේශනාව එකවර ගැඹුරින් පටන් ගත යුතු නැහැ කියලා මම උපකල්පනය කරන්නේ. ඒක අගට කරුණ පැහැදිලි කළා වුණාට මුලදී
අර සවන් දෙන අලුත්ම කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් ආකාරයට කරුණු පැහැදිලි කර දිය යුතුයි කියලායි මම කල්පනා කරන්නේ. නිසා මේක තරමක් දිගු ධර්මදේශනාවක් වෙනවා. නමුත් ඒ දිගු කරගන්න හේතුව කාලයක දවන්න නෙමෙයි, නිදහසේ කරුණු පැහැදිලි කරන්න. දුර්ලභ ලෝකස්මින් කියන එකේ තේරුම මේ ලෝකයේහි අතිශය දුර්ලභයි කියන එක. එතකොට උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාම තලා පළවෙනි දුර්ලභ කාරණේ වශයෙන් පෙන්වලා තිබෙන්නේ තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ. මහණෙනි මේ තථාගතවරයෙකුගේ ලෝක පහළ වීම අතිශය දුර්ලභ කරුණක් කියලා පෙන්වලා තිබෙනවා. මේකට තවත් සූත්‍ර පාඨයක් මම උපයෝගී කරගන්නම්. තථාගතවරු ලෝකෙට කරන්නේ මොකක්ද කියලා හොයාගන්න. තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්දස්ස අනුප්පන්නං මග්ගං උප්පාදේති. බුදුවරු කරන්නේ තිබුණේ නැති මගක්, හටගෙන තිබුණේ නැති මගක් හරි ගස්සලා පෙන්නන එක. ඔකට තමයි මම කියන්නේ බුද්ධ කෘත්‍ය කියලා. ඒ බුද්ධ කෘත්‍ය කරන්න වෙන ඔබට අපට බෑ. ඒ සඳහා බොහෝ කල් පෙරම් පුරලා ඒ අවශ්‍ය පෞරුෂත්වයේ සහ අවබෝධය ගොඩනගාගෙන ඒ ලෝකයේ මිනිසුන් සත්සන්නාව යුගයක ස්වයම්බෝ ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන් හැකියාව දක්වා මේ ප්‍රඥාව වැඩිලා තියෙන වෙනවා. එහෙනම් වසර 2600ක් 700ක් අතර කාලය තුල අපේ පිළිගැනීම් වලට අනුව ජම්බුදීපයේ හිඟඹුල්වත්පුර මේ කාලය දීපයේ දේශයේ කුලයේ කියන මේවා හොයලා බලලා කුමරෙක් උපත ලබනවා. ඒ කුමරා තමයි අපි සිද්ධාර්ථ කියන්නේ, නැත්නම් බෝධිසත්වය කියලා කියන්නේ. එතුමන් තමයි මේ 35 වෙනි වියේදී අවබෝධයටපත් වූ තැනැත්තා බවට පත් වෙන්නේ. අවබුද්ධ පදයේ තේරුම ඒක තමයි. දැන් මේ උන්වහන්සේ සොයාගත්ත දේ තේරුම් ගන්න අපට උන්වහන්සේ පහළ වූ පසුබිමේ දෙපැත්ත හොයන්න ඕන. ඒක උන්වහන්සේම පැහැදිලි කරව තැනකින් ගනිමු අපි. බුද්ධත්වයට පත් දෙමාසකට පසු බරණැස ඉසිපතනාරාමේදී මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. දේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. මම හිතුවේ පැවිද්දන් විසින් කියන වචනේ එතන බස්වක තවුසන් හිටපු නිසා භාවිතා කළායි කියලායි මම කල්පනා කරන්නේ නම් නැත්නම් බුද්ධෝත්පාදයක දුකින් මිදින්නට කැමැති අය විසින් ඇසුරු නොකළ යුතු අන්ත දෙක කියලායි මම මේක නම් කරන්නේ. අනතුරු ඔබ ශිෂ්‍යයන් වශයෙන් ඉගෙන ගත්තා නම් හෝ ගුරුවරුන් වහන්සේ ඉගෙනුවා නම් ඒ සරල වචන දෙක විතරක් මෙතෙන්ද ගන්න එපා. ශරීරයට දුක් දීම, ශරීරයට සැප දීම. මම කියලා දෙන්නම් ඒක. ඒ අනුව තේරුම් ගන්න බලන්න. මතක තබා ගන්න බුදුවරයෙක් පහළ වී සිටියේ නැහැ. ඒ නිසා ධර්මයේ ලෝට ඉස්මතු වී තිබුණේ නැහැ. නූපන් මඟ පහළ වෙලා තිබුණේ නැහැ. මිනිසුන් උත්පත්ති ලබා සැප හොයමින් හිටියා. ගෘහස්ත ජීවිත ගත කරපු අය මොනවද හොයුවේ සැප? ගෙවල් දොරවල් හදාගෙන, හරියම්ම කරන දූ දරුවන් හදාගෙන, සැප සම්පත් ලබාගෙන ඒ තමයි ජීවිතේ සැප වින්දයි කියලා කියන්නේ. මේ සැපතට කියන්නේ ඉන්ද්‍රිය ගෝචර සැප කියලා. ඉන්ද්‍රිය කියන්නේ ඇස කන නාසය දිව කය කියන ඒවට හමු වෙන්නා වූ සැප කියන තමයි ඉන්ද්‍රිය ගෝචර සැප කියලා කියන්නේ. ඒවැ ඔබට තේරෙනවනේ මේ වන විටත් ඔබ මේ රූපෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන් යම් කිසි තෘප්තියක් නැත්නම් ආස්වාදයක් ලබනවා නම් සැප තියෙනවයි කියලා. මිනිසාට පස්සේ ලැබුණ දවසේ ඉඳලා මේ වැඩේ කරන්න ඇති. ඒ දේවල් කරමින් ඉඳලා මහලු භාවයටපත් වෙලා ඒවා පිළිබඳව තෘප්තියක් නැතුව, ඇතිවීමක් නැතුව
චිත්තාභ්‍යන්තරයට වැසගත්තා වූ ඒ පිළිබඳ ලෙන්ගතකකින් නැත්තම් ආසාවකින් යුක්තව ජීවිතය දමා යනවා. මොනම ආගමකට මොනම ජාතියකට මොනම රටකට අයත් වුණත් මේ තමයි ලිඛිත ඉතිහාසය තුළ අපි දකින්නා වූ ඉරණම. අලිඛිත ඉතිහාසය තුළ දැන් ලියලා නැති ඉතිහාසෙත් ඕක තමයි වෙන්නේ. මේකට වචනයක් යොදනවා අනුയോഗෝ කියලා. යෝගෝ කියන්නේ යෙදෙනවට, අනුയോഗෝ කියන්නේ නැවත නැවතත් යෙදෙනවට. කාම සුකල්ලිකානු යෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පතුජ්ජනිකෝ අනරිව අනත් සංහිතෝ. ඒක හීන බවක් තියෙනවා, ග්‍රාම්‍ය බවක් තියෙනවා, පතුජ්ජන බවක් තියෙනවා, අනාරි බවක් තියෙනවා, අනර්ථ සහිත බවක් තියෙනවා, දුකකුත් තියෙනවා ආරි සත්‍යයට අනුව. අනුയോഗෝ නැවත නැවත යෙදීම. එතකොට මේකට තමයි gedara ඉඳගෙන පස්දොර පිනවනවා කියලා කියන්නේ. ඒක ශරීරයට සැප දෙනව නෙවෙයි. හරිද තියාගන්න. අපි මේ වචනේ පාවිච්චි කරන්න එපා කිව්වේ ඒකයි. බුදුරජාණන් වහන්සේ පසු කාලීන දේශනාවක වදාරනවා එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇති, එකිනෙකට වෙනස් අරමුණු ගොදුරකට ඇති, එකිනෙකට වෙනස් අරමුණු රසෙන් නොගන්නා වූ ඉන්ද්‍රිය පහක් තියෙනවායි කියලා. ඒකට කියන අස්ස කන නාසය දිවකය කියලා. ඒක හැමෝටම සාධාරණයි මේක. ඒ පහට සිත පිහිටයි. සිත අරමුණු රසය අනුභව කරයි. කයත් නෙමේ ඔබත් නොවේයි අරමුණු රසය විඳින්නේ මේ මොහොතේ උපන් සිත. සිත පිනවීම. එතකොට ඉන්ද්‍රයන්ට Tamanට රුචි පරිදි, ඒ කියන්නේ රුචි පරිදි කියන එකේ තේරුම ඇතැම්මුන්ට රූපය හොඳයි, ඇතැම්මුන්ට ශබ්දය හොඳයි, ඇතැම්මුන්ට ගන්ධය හොඳයි, ඇතැම්මුන්ට රසය හොඳයි. ඒ ශබ්දය වුණොත් කර්කස ශබ්දය හොඳයි, ශාන්ත ශබ්දය හොඳයි. එහෙම මේ භින්න රුචිකත්වය කියලා එකට කියන්නේ. විවිධත්වයක් තියෙනවා. ඒක ඔබ තුළම වුණත් හොයාගන්න පුළුවන්. එතකොට කයක් ලබාගෙන රටේ හෝ ආගමේ පවතිනා වූ නීති සම්ප්‍රදායන් පිළිපදමින් මේ ඉන්ද්‍රයන් පිනවීමේ සැප තමයි පෘථග්ජන පුද්ගලයා කරන්නේ. ඒකට තමයි කාමසුකල්ලිකාන යෝගෝ කියලා කියන්නේ. බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ ගෘහස්ත සමාජයේ සියලු දෙනා කාමසුකල්ලිකාන යෝගීන්. මේ කාමසුකල්ලිකාන යෝගය තුල උන්ට පව තිබුණා. පවේ විපාකත් එළිවෙලා තිබුණා. පිනක් තිබුණා. පිනේ විපාකත් එළිලා තිබුණා. පිනක් තිබුණා කියලා මම කතා කරන්නේ බුදුන් වහන්සේ ලෝ පහළ වුණාන් පස්සේ පින ලෝකෙට විවරුණා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ශික්ෂා සිල්පද සමාදන් වීම ලෝකෙට විවෘත වුණා නෙවෙයි. මහා මායා දේවියත් පොය දවසේ උපෝසත අෂ්ටාංග සීලයක සමාදන් වෙලා හිටිය කියලායි අපි දන්නේ. ඒ කියන්නේ ඒ තුල ඒ කාමසුකල්ලිකාන යෝගය තුල පාපයට වඩා පින හොඳයි කියන අර්ථය සහ සදාචාර සම්පන්න ඉදිරි ගමනක් යමින් මස් පිණිස සතුන් මරුවත් පැටව මරන්න හොඳ නෑ කියලා. මස් පිණිස සතුන් මරුවත් ආහාර ගනිමින් ඉන්න සතෙක් විදින්න හොඳ නෑ කියලා. මස් පිණිස සතුන් මරුවත් ගැබ්බර සතෙක් මරන්න හොඳ නෑ කියලා හොඳ සහ හොඳ නෑ කියන දෙක ටිකක් හොයන ආපු අය. එහෙම තමයි පව් හොඳ නෑ පින් හොඳයි කියන තරටත් ඇවිදින්න හිටියේ. ඒ නිසා ඔවුන්ගේ ලෝකේ පවෙන් පරලෝ යාම සහ පිනෙන් පරලෝ යාම කියන දෙකට මේ කාමසුකල්ලිකාන යෝගීන්ට මොහොන දෙන්න සිද්ධ වුණා. පවෙන් පරලෝ යන්නාට අපි කියනවා අදුගතිය නැත්තම් අපාගත වීම කියලා. පිනෙන් පරලෝ යන්නාට අඩු පිනට, මධ්‍යම පිනට, උපරිම පිනට කියලා තුනකට බෙදලා අඩු පිනට, අඩු දාණයට සහ සීලයට දුර්භාග්‍ය සම්පන්න මනුස්සෝත්පත්තියත්, මධ්‍යම දාණයට සහ සීලයට සෞභාග්‍ය සම්පන්න මනුස්සෝත්පත්තියත්, ඉහළම දාණයට සහ සීලයට දෙවියන් අතර උපතත් කියන මේ කාරණා කාමසුකල්ලිකාන යෝගීන්ට හිමිකම් කියන්න ඉඩකඩ ලැබිලා තිබුණා. මේක නෙමෙයි සැප, මේක මදි කියලා හිතුව පිරිසක් හිටියා. තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ මම මේ කතා කරන්නේ. ඔවුන් ගෙදර අතහැරලා, දරුවන් අතහැරලා, සියලු දේවල් අතහැරලා වනාන්තරයට ගත වෙනවා. ඔවුන්ට දැන් මේ පස්දොරට හමු වෙන දේවල් මොකක්වත් මුණ ගැහෙන්නේ නැහැ. සමාජයෙන් වෙන් වෙලා ඉන්නේ. තවදුරටත් නාරියතා මලක් දැස බලන එක හෝ එවනුත් අයින් වෙලා. ආහාර ආදී දේවල් පාලනය කරමින් ඔය ඔබ කියන ශරීරයට දුක් දීම කියන එක වෙනුවට
සමාජයට මුහුණ නොදී සිටීමට උන් හුරු වුණා. දැන් ඔබට මෙතනදී දැක්කම නායට අඳුකල වගේ කියන අදහසක් පහළ වෙන කෙනෙක් නැහැ. නමුත් එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා දකින්නකොට ගෙදරදී හෝ ගමේදී ඒ අදහස එනවනේ. ඒකට දකින්නකොට උපදින්න සිත ඇතුලේ හදාගෙන තියෙන දේ ඒක අයින් කරගන්න තේරෙන්නේ නැති අය නොදැක මේකෙන් මග ඇරලා ඉන්න උත්සාහ කරනවා. දකින්න නැති තාක්කල් ඒ අදහස උපදින්නේ නැහැ. අන්න එහෙම විදිහට මේ සිතට එන දුක්ඛම් කරුණු ටික මග ඇරලා ඉන්න ක්‍රම හොයපු අය තමයි අත්තකලමතාන යෝගීන් කියලා කියන්නේ. ඔවුන් විවිධ ක්‍රම සිල්පත් හදා බැලුවා. ආහාර අඩු කිරීම, පවත්තවල භෝජනය කියලා කියනවා, පිණිසු ගායාම සීමා කිරීම, පාත්‍රයට විතරක් වැටෙන දේවල් වළඳන එක. විතරක් නෙමෙයි තව ඉන්න එහාට ඔවුන්ට තේරෙනවා මේ සිතට යමක් ආවම තමයි දුක් තියෙන්නේ. තරහව ආවම තරහේ දුක, වෛරය ආවම වෛරයේ දුක, රාගය ආවම රාගයේ දුක. ආවමයි තියෙන්නේ. ඔවුන්ට තේරිලා තිබුණා ආවේ නැත්නම් ඒකේ දුක නැහැ කියලා. ඒ නිසා ඔවුන් ක්‍රමයක් හොයනවා එන්නේ නැතුව ඉන්න. ඔවුන් හොයාගත්ත ක්‍රමය තමයි මේ වෙනුවට සිතට තව එකක් එකතු කරගන්න එක. වෙනත් අරමුණක්, රූප, ශබ්ද, ගන්ධ, රස නොවන Taman ප්‍රිය කරන අරමුණක්. අරමුණක් වඩනවා. එතකොට අපිට වගේ රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට මාරු වෙන සිතුවිලි වෙනුවට ඔවුන් එක අරමුණක් වඩලා ඒකම තියන් ඉන්නවා විනාඩියේ සිට 2 දවස් දක්වා, දවස් 7 දක්වා තියාගන්නත් පුළුවෙනි. එතකොට ඒ අරමුණ සිතේ තිබෙන විට අනිකුත් අරමුණ වලින් ඇති වෙන තරජනය නැති නිසා මේක සැනසෙල්ලක් තියෙනවා. ඒ නිසා ඒක සුවයක් වොන්දුටුවා. එතකොට මේ gedara dore විඳපු අරමුණු එන්නේ නැතු වෙන්න මේ සිතට අරමුණක් කරන් මට්ටු කරන්න යටපත් කරන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට මේ ලෝකෙට අදාළ නැති, ඔවුන්ගේ gedara dore වලට අදාළ නැති තවත් සිතුවිලි පැත්තක් පහළ වෙන්න උනා. මනෝ ලෝකෙට නැත්තම් සිතට එන දේවල් ඔස්සේ වුන් හිත යොමු කළා. එවිට වුන්ට ඒවා සත්‍ය වශයෙන් පෙනෙනවා. මෙන්න මේ ඔස්සේ වුන් දිනු කරපු පැති තමයි දිවැස්ස, දිවකන, පරචිත්ත විඥානනය, පුබ්බේ නිවාස ඥානය කියලා කතා කරන්නා වූ ඔය අපේ පොත්වල සඳහන් වෙන කාරණා ටික. මතක තබා ගන්න ආසවක්ඛ්‍ය ඥානය හැර ඔවුන්ගේ මේ සිතේ උපන් தത്വයට අර රූපෙන් ශබ්දයට, ශබ්දෙන් ගන්ධයට මාරු වෙනව වෙනුවට සංසුන්ව ඉන්න පුළුවන් නිසා ඒකට සමාධි කියන අර්ථයක් පාවිච්චි වුණා. නමුත් ඒ ලෝකෝත්තර සමාධි නෙමෙයි ලෞකික සමාධි. තරමක් මේක ගියායට ඒකත් නෙවෙයි, ඒක නිවන කියලා හිතන්නේ ඒගොල්ලෝ. ඒක නොවේ තවත් එහාට තියනවා කියලා තව ටිකක් හොයාගත්ත පිරිසක් හිටියා. පළවෙනි සොයා ගැනීම රූපාවචර ධාන වශයෙන්ුත්, දෙවෙනි සොයා ගැනීම අරූපාවචර ධාන වශයෙන්ුත් අපේ පොත්වල අපට උගන්වනවා. ඒක අත්තකිල මතානු යෝගය කියන වචනේ සරලව සිංහලට පරිවර්තනය කරගත්තොත් ඔය ශරීරයට දුක් දීම කියන එක නෙවෙයි ඔය පෙන්වන්නේ. ක්‍රමත කියන්නේ තවනවට. අත්ත කියන්නේ තමාට. තමා නැවත නැවතත් තැවීම. ඒ තමා කියන්නේ ඔය කය නෙවෙයි. අන්න එතනයි වරද්දන්න තියෙන්නේ. තමා ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආවහම දුකයි. එන්න නොදී බලෙන් යටපත් කරනවට තමයි තවනවා කියන්නේ. කවුන් කලේ ඒක තමයි. යටපත් කළාට හෙට දවසේ, ඊළඟ දවසේ නැත්තම් පස්සේ මතුවෙන්න පුළුවන්. ඔබ අසා තිබෙනවාද අර රජ කෙනෙක් විසින් යුද්ධයට යන්නට ගිය අවස්ථාවේදී අග්‍රමහේසිකාවට සකිය තාපසවරයාට උපස්ථාන කරන්න බාර දීලා ගිය ගමන ඔහු අහසින් එන්නේ දානේ වළඳා යන්න. බලාපොරොත්තු නොවන මොහොතක එන නිසා දෙවිය සම්පූර්ණයෙන් සෝදානම් වෙලා හිටියේ නැහැ. ඒ නිසා ඔහුට යමක් දකින්න හම්බ වෙනවා. ඒ දැකීම ඔහුගේ යටපත් වුණා වූ කාමයන් මතුවෙන්න හේතුවක් වෙනවා. අන්න අර යටපත් කළා කියන එකේ තේරුම ඒකයි. ඒ නිසා ආපහු දානේ වළඳලා පයින් තමයි ගියයි කියලා කියන අහකින් ආපු කෙනා. අන්න ඒ වගේ කෙලෙස් යටපත් කර ගැනීමෙන් ලබා ගන්නා වූ පැත්තක් තිබුණා.
ආසවක්ඛේ ඥානය හැර අනිකුත් සියල්ල එකට අයිති. රූපී ධානලාභීන් අරූපී ධානලාභීන්. මම මේ පැහැදිලි කරන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේගේ පහළවීමේ විශේෂ දුර්ලභ බව පෙන්වන්න මේ යන්නේ. ඔවුන් ඔබ කියවන පොතපතේ හමු වෙනව නේද? කාටවත් සෝවාන් ආදී මාර්ගඵල ලැබිලා තිබුණේ නැහැ ඔය දිවස දිව කන පරචිත්ත විඥානය තිබුණාට කියලා. එහෙනම් අන්නේ gedara අතහැර කම්සු අතහැර සිත ඇතුළත සනසිල්ලක් හොයාගත්තා වූ කණ්ඩායම නැවත නැවතත් එහි යෙදෙනවා. නිසා අත්තකලමතානු යෝගය. ඒකට හැබැයි හීනයි ග්‍රාම්‍යයි අනත්ත් සංහිතෝ කියන්නේ නැහැ. නමුත් ඒකත් අනරිය අනත්ත් සංහිතෝ කියලා කියනවා. ඒකෙන් කියවෙන්නේ එහෙමනම් මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් තුළ මිනිසා පාපෙන් අපාය හදාගත්තා, මිනිසා පිනින් දිව්‍ය ලෝකේ හදාගත්තා, මිනිසා ධානයන්ගෙන් රූපී අරූපී බඹලෝ හදාගත්තා. ඔන්න බුදුන් පහළ වෙන්න පෙර ලෝකේ. දැන් මම මේව පැහැදිලි කරන්නේ ළමයින්ට උගන්වනවා වගේ විභාග ලියන්න නෙවෙයි. විභාග ලියන්න උගන්වනකොට දහම් පාසල් පොතේ වෙන විදිහකට මම මේක උගන්වයි දරුවන්ට. ඔබට මේ උගන්වන්නේ ඒක නෙවෙයි. මේ බුදුන් පහළ වීමේ වැදගත්කම. දැන් මේ බුද්ධෝත්පාදය කියන්නේ බුදුවරයෙක් පහළ වී සදහම් පවතින යුගය. ඒක කවදා හරි මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ හොයාගන්න බැරුව අතුරුදහන් වෙන කාලය දක්වාම ඒක බුද්ධෝත්පාදය. බුද්ධෝත්පාදයේ අබුද්ධෝත්පාදය අතර පරතරය මේ සමාජය දන්නේ නැහැ. මම උපමාවකින් කියන්නම්. ඔබ කඩේට ගිහින් රෙදි ගන්නවා නම් ඔබට මේ රෙදි මනලා දෙන්න ගන්නේ මීටර් කෝදුව කියන එක. ඔබ මීටර් කෝදුව 1යි. මීටර් 1යි. නමුත් සෙන්ටිමීටර් 100යි. එක තුල 100ක් තියෙනවා. තවත් ඔක 10ට බෙදලා තියෙන නිසා මිලිමීටරින් ගත්තාම 1000ක් තියෙනවා. බුද්ධෝත්පාදයේ මිලිමීටර එකක් වගේ. එහෙනම් ඊටු 999ම අබුද්ධෝත්පාදේ. එතකොට හිතා ගන්න කොච්චර අබුද්ධෝත්පාදයේ දිගද කියලා. අන්නේ බුදුවරු ලෝට පහළ වෙන්නේ අර gedara dore සැපත නියමත සැපතක් නෙවෙයි කියලා තේරුම් ගත්ත. ඊට එහා ගිය වනාන්තරගත සැපතක් හොයමින් හිටිය පිරිසක් මැද්දට ඊටත් එහා දෙයක් හොයන්න. ඒ නිසා උබෝ අන්තයේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා කියලා තමයි මංගල ධර්ම දේශනාවේ පෙන්වන්නේ. මේ අන්ත දෙකට එළඹෙන්නේ නැතුව මීට මැදින් තියෙන ප්‍රතිපත්තියක් තථාගතයන් වහන්සේ වදාළයි. දැන් ඔය කම්සප විඳින අය පුද්ගලයන් වශයෙන් තමයි ඉන්ද්‍රිය ගෝචර සැපත විඳින්නේ. ධානසුවේ විඳින අය පුද්ගලයන් වශයෙන් තමයි මේ ධානසුවේ විඳින්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට පුද්ගලයා තව ටිකක් බෙදලා ගත්තා. ඒ පුද්ගල විභේදනය එදාටත් අදටත් ඔබටත් මටත් හරි. ඒක හරිනම් පිළිගන්න ඕන පොතේ තියෙන නිසා නෙමෙයි, මා කියන නිසා නෙමෙයි, ඔබ ළඟ තිබෙනවා නම්. අන්න ඒ දේ මුල් කොටගෙන දේශනා කරපු ධර්මයේ එයින් පිට දේශනා කළාට සමාජයට තේරෙන්නේ නැහැ. ඔය අද වෙලා තියෙන දේ මම කියන්නේ. මොකද්ද ඒ දේ කියලා කතා කරන්නේ? මම කියන්නම් මෙහෙම. මිනිසා පව්කලේ, මිනිසා පින්කලේ පංචස්කන්ධයේ ආත්මය තුල. මිනිසා ධානය වැඩුවේ රූපී අරූපී පංචස්කන්ධයේ ආත්මය තුල. එතන පංචස්කන්ධයේ ආත්මය තුල තමයි මිනිසුන් දිනු කරගත්තේ හෝ මොනවා හරි කලේ. නමුත් මංගල ධර්ම දේශනාවට පස්සේ තියෙන දෙවෙනි ධර්ම දේශනාවේ බුදුහාමුදුරුවෝ ලෝකෙට එලි කරලා තියෙන්නේ කුමක්ද? පංචස්කන්ධයේ අනාත්මය. අන්න වැදගත්ම දේ පංචස්කන්ධය තේරුම් ගන්න ඕන. තථාගතයන් වහන්සේ ලෝට පහළ වෙලා පෙන්වලා තිබෙන්නේ පංචස්කන්ධයේ ආත්මය තුල දුක් විඳින මිනිස්සුන්ට පංචස්කන්ධයේ අනාත්මය පැහැදිලි කරලායි තියෙන්නේ. ඒ තමයි බුදුරයා පහළ වීම කියලා කියන්නේ. මගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා තිබෙනවා නම්
සියදහස් වතාවක් පංචස්කන්ධය වරදවාගෙන කතා කරන ආකාරයේ ඔබට කරුණු පැහැදිලි කරලා ඇති මම. ඒකට අපි කාලේ නාස්ති කරන්නේ නැතුව අපට ඕන දෙයට යමු. මෙහෙම බලන්න. මම කියන විදිහට බලන්න. ඔබට ඇසයි කනයි නාසයි දිවයි කයයි කියලා දොරවල් පහක් තිබෙනවා නේද? ඔව්. ඒවා ආශ්‍රයෙන් පස්දර පියාගත්තාම නිින්ද ගියාම පේන කල්පනාලෝකයේ කියලා එකක් තිබෙනවා නේද? ඔව්. ඒකට ආගමක්, ජාතියක්, ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භාව ભેදයක් නැහැනේ. නැහැ. එහෙනම් මම කිව්ව එක පිළිගන්න ඕනේ හැමෝටම පොදු නිසා. අනතුරු ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, සිතට ධම්ම කියන මේවාට ආගමක් හෝ ජාතියක් තියනවද වෙනස් විදිහට? කනට රූපයක් එහෙම පේන කෙනෙක් ඉන්නවද? ඇසට රූපය ඇරුණාම අන්නේ ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය හමු වෙන තැන සිදුවෙන සිදුවීමක් තියෙනවා. ඒක තමයි බුදු සමයේ අභිධර්මය. නමුත් මේවායේ තේරුම් ගැනීමේදී විවරණය කරන අය වරද්දලා පැහැදිලි කරන්නේ. අහගෙන ඉන්න එතකොට තේරෙයි. ඇස කියන්නේ චක්සු ගෝලය කියලා කියනවා. එතකොට ඇහි කාචයයි කළු ඉන්ද්‍රියාවයි මේ ගෝලය තමයි ඇහැ කියලා කියන්නේ. රූපය කියන්නේ ඉස්සරහින් පේන දේ කියලා කියනවා. ඔක වැරදි. ඔන්න උතරයි රහස තියෙන්නේ. මියගිය පුද්ගලයාටත් ඇස් කන නාසය දිව කය තියෙනවානේ. ඕනනම් කණෙන් අල්ලන්න පුළුවන් අපිට. නමුත් දැන් ඇස කන නාසය දිව කය අඩපොන්න නෑ. මරුණයි කියන්නේ ඉන්ද්‍රියන් බෙදුණා. බිහිරාටත් කම්පෙත්ත තියෙනවානේ. කණෙන් අල්ල ගහන්න ඕන නම් කප්පලුවක්. නමුත් බිහිරා කියන එකේ තේරුම කන නෑ කියන එක. පෙත්ත තිබුණාට ඇතුලේ සෝත ප්‍රසාදේ නෑ. මේ ප්‍රසාදය කියන වචනේ සෛල නෙමෙයි. ද්‍රව්‍ය නෙමෙයි, පඨවි ආපෝ තේජෝ නෙමෙයි. ඒක තුළ පහළ වෙන්නා වූ ශක්තියක්. ඒ නිසා ඒවට කියන්නේ උපාදාය රූප. සතර මහා භූත නිසා උපදින රූප උපාදාය රූප. එහේ ඇතුළත පවතිනා වූ අරමුණු ගන්න පුළුවන් ජීවී බව ප්‍රසාද රූපය. කනේ ශබ්ද අහන්න පුළුවන් මේ ජීවී බව ප්‍රසාද රූපය. මෙසේ දොරවල් හයටම අරමුණු ගන්න පුළුවන් හැකියාවටයි ප්‍රසාද කියන්නේ. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද, මනෝ ප්‍රසාද. මේවට හමු වෙන දෙයට තමයි ගෝචර රූප කියලා කියන්නේ. නමුත් ගෝචර රූපය දැන් මට මේ ඔබ හැමදෙනා පේනවා. එතකොට ඔබට නෙමෙයි ගෝචර රූපය කියලා කියන්නේ. මන්දයත් අටවිසි රූපය විග්‍රහ කරනකොට ශරීරය තුල තියෙන රූප 28ක් තමයි අටවිසි රූපය කියලා කියන්නේ. ආහාර වලින් ගන්න එකට සතර මහා භූත කියලා කියනවා. ඒව නිසා උපදින රූප වලට උපාදාය රූප කියලා කියන්නේ. එනම් ප්‍රසාද 5යි. ගෝචර රූප 4යි. බාහිර තියෙන්න බෑනේ. එහෙනම් ඇහැට හම්බ වෙන රූපය මොකද්ද? ඔබට බිම්බය කියලා හිතා ගන්න. ඔබේ සෙවණැල්ල මගේ ඇස තුළ පහළ වෙනවා. ඒක කියනවා පටිබිම්බය කියලා. තේරුම් ගන්න ලෙසයි ගෙදර ගිහින් ආපහු බලන්න කැඩපත තුළ. ඔබ බිම්බයයි ඔබේ රුව කැඩපත ඇතුලෙන් පේනවා ඒක පටිබිම්බයයි. ඒක තුලින් ඔබේ අදපළු හදා ගන්න පුළුවන්. පටිබිම්බයට පඨවි ආපෝ තේජෝ නැහැ, ද්‍රව්‍ය නැහැ. සෙවණැල්ලක් විතරයි. ඔබට පඨවි ආපෝ තේජෝ ගන්න. මෙන්න මේ විදිහට ගෝචර රූපය කියලා කියන්නේ ඇසේ පහළ වෙන මේ සෙවණැල්ලට. ඒකට පටිබිම්බ කියලා කතා කරනවා. ඒක තමයි රූපය. මෙන්න මේවා නිවැරදි කරගන්න. මොකද රට පුරාම වැරදි. මම බයදතු කියනවා. රට පුරාම ප්‍රසාදයේ ගෝචර රූපය පැහැදිලි කරන හැටි වැරදි, පංචස්කන්ධ විග්‍රහය වැරදි. ඒ නිසා ඉන්නහට යන්න බෑ. නිවැරදි කරගන්න වෙනවා. අපි නිවැරදි කරලා තිබෙනවා. අපි කෙනෙක් වැරදි කියලා කවුරුත් අපේ විවේචනය කරලත් නැහැ. හැබැයි ඉතින් ඒ ගැන කතා කරන අයත් නැහැ, ගොළුෝ වගේ ඉන්නවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඔබ හරි සවන් දෙන අය හරි නිවැරදි කරගෙන පැහැදිලි කළොත් ඒ පිරිස වැඩි වෙයි. එතකොට ඇස රූපය, ඇසේ ප්‍රසාදය තුළ පහළ වෙන සෙවණැල්ල. කන ඇතුලේ පහළ වෙන්නා වූ ප්‍රසාදය, කන කියලා කියන්නේ ඒකේ වදින්නා වූ ශබ්ද රූපය. ශබ්ද රූපය ඈත තියෙන එකක් නෙවෙයි කියලා මම ඔප්පු කරනවා. ගුවන් යානයක ශබ්දය ගන්න, කැරලක ශබ්දය ගන්න, ඒකනේ ඔබ කියන ශබ්දය කියලා. මගේ ළමා කාලේදී මම දවසක්
මව්පියන්ට අයිති කුඹුරු යායක් තියෙනවා ගලක් අයිනේ කුඹුරු ඒකේ කමටක් තියෙනවා අනිත් පැත්තේ ඒ කමතට ගිහින් කමතේ ඉන්න ගමන් හයියෙන් කෑ ගැහුවා කෑ ගහපම සද්ද පිට වෙලා ගිහිල්ලා ගලේ වදිනවා එහා පැත්තේ ඒක තමයි ඔබ දන්න බෙලිගල කියලා කියන එක බෙලිගල මේමරිය ධම්මවංශ හිමිනේ ඊට පස්සේ මට ඇහෙනවා මගේ ශබ්දේ ගලගාව ඉඳලා මගේ කනට ආපහු එනවා දැන් මට ඇහෙන්නේ මම් පිට කරු ශබ්ද නෙමෙයි ගලායිනේ ඉඳලා කෙනෙක් කෑ ගහනවා වගේ ඒ ශබ්දය ගිහින් ගලේ වැදුනහම එතන තියෙන ශබ්දයක් වශයෙන් මගේ කනට ඇහෙනවා. ඒ ශබ්දය විදිහින් කනේ පහළ වුණාම කන ඇතුලේ ශබ්දයක් වශයෙන් තමයි මට ඇහෙන්නේ අර එකක්වත් නෙමෙයි. ඒකයි ශබ්ද රූපය කියන්නේ. අරකෙන් මම තේරුම් ගත්තද ඔය කියන්නේ. මගේ ශබ්දය ඇහෙනවා නම් මට ඇහෙන්න ඕන මම කතා කරපු දේ. නමුත් ඒක ඉවර වුණා. තව ටිකකින් ඇහෙන්නේ අර ගලේ ගාවෙන් ආපහු පරාවර්තන වෙලා ශබ්දේ. ඒකත් ඇවිදින් මගේ කනේ වැදුනහම කනේ පහළ වෙන ශබ්ද රූපයයි මට ඇහෙන්නේ. ඔය ගෝචර රූපේ විග්‍රහ කරන හැටි. අනිත් ඔක්කොටමත් ඔක තේරුම් ගන්න. ඒ නිසා මිනිස්සුන්ට ප්‍රසාද 6යි ගෝචර රූප 6යි. ඒ ඔක්කොම කයේ අරුණාව පිට ඒවා නෙමෙයි. අරව ආශ්‍රයෙන් තමයි පහළ වෙන්නේ. දැන් මේ රූපේ ඇහි පහළ වෙන. අපි විඳින්න ඕනේ. විඳින්නේ පෙර පුරුදු කරගත් පරිදි. හතුරානම් දුක් වේදනාව. මිතුරානම් සැප වේදනාව. එතකොට එකම පුද්ගලයෙක් සම්බන්ධයෙන් හතුරෙක් නම් හිතේ හටගන්නේ දුක් වේදනාව, මිතුරෙක් නම් හටගන්නේ සැප වේදනාව, ඥාතියෙක් නම් ඒ තවත් වේදනා විවිධත්වය. රූප අරමුණ රූපස්කන්ධයයි, වේදනා අරමුණ වේදනා ස්කන්ධයයි. මේක හඳුනන එක ඇසෙන් රූපයක් වශයෙන් සංඥා ස්කන්ධයයි. මේකට ඇලෙන ගැටෙන එක සංකාර ස්කන්ධයයි. එතකොට මේ ස්කන්ධයන් එක එක කාර්යය කරනවා. මේක පෙරපසු නැතුව වේගෙන් කරනවා අපි කතා කරන්නේ එහෙමින් වුණාට. දැන් මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් කෙරුණේ යම් විදියක්ද? ඔබ සමූහය සම්බන්ධයෙන් මේක එක එක්කෙනාට විහිදයි. ඒ සිදු වුණ ආකාරයෙන් රූපය හතුරාමිතර වශයෙන් ගත් ආකාරය, ඒක විඳපු ආකාරය, ඒක සංඥාවක් වශයෙන් රූප සංඥාව ශබ්ද වශයෙන් ගත් ආකාරය, ඒක ඇලුන ගැටුන ආකාරය සියල්ල වෙනසක් නැතුව හඳුනා ගැනීමට විඥානය හේවත් විශේෂයෙන් දැන ගැනීමයි කියනු ලැබේ. මේ ඇහැ තුල රූප වේදනා සංඥා සංකාර පහක් හටගෙන ඔබට අවශ්‍ය කාර්යය කරලා දීලා කැමති වුණත් නැතත් නැති වෙනවා. මේකට කියනවා ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම. ඇහැ තුල රූප වේදනා සංඥා සංකාර පහක් ඉපදිලා නැසෙනවා. කන තුල රූප වේදනා සංඥා සංකාර පහක් ඉපදිලා නැසෙනවා. රූප වේදනා සංඥා සංකාර කියන්නේ එතකොට කය නෙවෙයිනේ. මේ රටේ තාමත් මොඩියෝ ඉන්නව නේද පංචස්කන්ධය කියලා කය කියන අය. බුදු බණෙන් කොච්චර ඈත දින්නේ බලන්න. කියන අය ඉන්නව අහන අය ඉන්නව. දැන් ඇයි මම මේ නිගමනයට එන්නේ? හිතුවක්කාරකමටද? නෑ. සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙනවා මිනිසුන්ට වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනවා කියලා. කොහෙන්ද එහෙනම් පහළ වෙනව නැත්තේ? දොරවල් හයෙන්. දොරවල් හයෙන් නම් වේදනාව විඳින්නේ ශරීරයේද? ඇහැට රූපයක් පේන වෙලාවට ශරීරය විඳින කෙනෙක් මට අත උස්සලා කියන්නකෝ. නෑ මම නම් විඳින්නේ ඇහැට රූපයක් විඳින රූපේ විඳින්නේ. දිවට රස දැනෙනකොට මම විඳින්නේ දිවේ රසය. ශබ්දයක් ඇහෙනකොට මම විඳින්නේ ශරීරය නෙමෙයි ගීත රසය. එහෙනම් දොරවල් හයට වේදනාවට පාත්‍ර වෙන්නේ අරමුණු 6. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. අරමුණු මුල් කරගෙන තමයි වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ. එහෙනම් වේදනා සංඥා සංකාර 6ක් පහළ වෙනවා කියන එකේ තේරුම දොරවල් හයෙන් පංචස්කන්ධ 6ක් පහළ වෙනවා කියන එක නෙනේ. එහෙනම් මගේ ඉන්න කියන්නේමක් නෙවෙයි ඒක. බුදුන් වහන්සේගේ. ඔබ ළඟ සිදු වෙනවා නම් පිළිගන්න. දැන් මෙන්න මේ පංචස්කන්ධ විග්‍රහය නැතුව තමයි කාමසුකල්ලිකාන යෝගින් සැපෙදුවේ. මේ පංචස්කන්ධ විග්‍රහය නැතුව තමයි අත්කලමතාන යෝගින් සැපෙව්වේ. නෝකයි වෙනස. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ පංචස්කන්ධය තුළ. ඒ අන්න ඒක තේරුම් ගත්තේ නැතුව අපට මේ සසරට පවෙන් බැඳෙන හැටි, පිනෙන් බැඳෙන හැටි, ධානයෙන් බැඳෙන හැටි, පැවැත්ම සිදුවෙන හැටි, ප්‍රතිසන්දි ලැබෙන හැටි තේරුම් ගන්න බෑ. අන්න බුදුන් වහන්සේ වදාරනවා සම්බුද්ධත්ව සූත්‍රවල. දැන් ඔබට මේ කියපු කාරණේ තේරෙනවද බලන්න? ඇස නිසා රූප වේදනා සංඥා සංකාර පහක්. කනේ ශබ්ද රූපේ නිසා රූප වේදනා සංඥා සංකාර පහක්. එසේ දොරවල් හයටම මාරුවෙන් මාරුවට හට ගන්නව නැතෙනවා.
ස්කන්ධ පහෙන් පහට නැසෙනවා. ඒකට පිළිවෙලක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා මහණෙනි මම දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මේ ලෝකේ මේ රූප වේදනා සංඥා සංකාර කියන පහට එන දේවල් මගේය මම මගේ ආත්මයේ වශයෙන් දකින්න තාක් කල් බ්ලෝට බුද්ධත්වයේ ප්‍රකට කළේ නෑ. යම් විටක මට ප්‍රත්‍යක්ෂ වුණාද මේ රූප වේදනා සංඥා සංකාර පහ නේතං මම නේතං හමස්මින් නමේසෝ අත්තාති මගෙත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි වචනෙන් කියන එකක් නෙවෙයි ඔය පංචස්කන්ධය අනාත්ම. එදයි මම ලෝට බුද්ධත්වයේ ප්‍රකට කළේ. එහෙනම් පංචස්කන්ධය අනාත්මේ පහළ වීම නෙමෙයිද බුදුන් ලෝ පහළ වීම? ඔන්න මම බුදුන් පෙන්වන්නේ හැටි. එතකල් පව් තුල පින් තුල ධානය තුල පංචස්කන්ධය ආත්මය තුල සත්‍ය ආකාරය ඇවිද්දා. ඇවිද්දාරනම ගැලවුනේ නෑනේ කවුරු. අන්න මේ පහතු භාවය ලොවට හරි වැදගත්. මොකද පංචස්කන්ධ ධර්මතාවය තුල තමයි මේ ආත්ම භාවය තුල පව්පින් තියෙන්නේ, ආත්ම භාවය තුල ධානය තියෙන්නේ, හේවත් භවගාමීත්වය තියෙන්නේ. භවයේ ගමන් කිරීම. එතකොට භව නිරෝධගාමීත්වයක් බුදුරයා දේශනා කරනවා ඒ පෙරම් පුරාගෙන ඇවිදින් ඉන්පස්සේ පහළ වෙන මිනිසුන් සඳහා. අතක තියාගන්න. බුද්ධෝත්පාදයේ උපදින මිනිසුන් සඳහා. උන්වහන්සේට ඕක ප්‍රත්‍යක්ෂ කරගන්න ඔච්චර මහන්සි වෙන්න ඕනනේ. අර පෙර බුදුරෙකුගේ පාදමූලයේදී අතහැරියානම් එහෙනම් ගමන කෙලවර කරනවා. ඉන්නහාට පෙරම් පිරිය කාවෙන වෙන්න බෝසත් පාරමිතා බොහෝ ජනයාට මේක අවබෝධ කරවන්න. අපි වෙන්නේ ඒ ගමන. අපි වෙනින් පහළ වීමේ එලිකල රහස අපි පොතේ හංගලා තියලා පාවිච්චි කරන්නේ නැතුව අනාගත බුදුන්ට වන්දනා කරන්න හෝ අනාගත බුදුහාමුදුරුවෝ ලක්ෂණ දේශනා කරන් බලන් ඉන්න ගියාපම අපේ බුදුන්ට අපහාස කරනවා නෙමෙයි මේ ඔක්කොම. කටින් නැති වුණාට අපේ ගෞතම බුදුන් වහන්සේට අපහාස කරනවා ඔක්කොම. අනාගත බුදුහාමුදුරන්ගෙන් බණහන් ඉන්න අය සහ බුදුන් දකින්න ඉන්න අය. මතක තියාගන්න. ඒ අපේ බුද්ධත්වයේ නොසලකා හැරීම. බුදුන්ට අගයක් බුදුන්ගේ අගයක් නෑ එයාට. හැබැයි බුදුන්ට අගයක් නැති අයට ඔවුන්ට විපාක කරුණාම බුදුන්ට රිදවන්න බැරි බවක් තේරුම් ගන්න. දැන් ඔන්න මම පෙන්නුවේ තථාගතයන් වහන්සේගේ පහළවීම කියන එකේ තේරුම එහෙමනම් පව පංචස්කන්ධයේ ආත්මය වශයෙන් පින පංචස්කන්ධයේ ආත්මය වශයෙන් ධානයේ පංචස්කන්ධයේ ආත්ම වශයෙන් අරගෙන සත්වයා භවගාමී වෙලා හිටියා. පංචස්කන්ධයේ ආත්මය තුළ භවගාමීත්වය අරුණාම භව නිරෝධගාමීත්වයක් නැහැ. භව නිරෝධගාමීත්වයට බුදුරජාණන් වහන්සේ ඔන්න පංචස්කන්ධයේ අනාත්මය කියලා එකක් හොයාගත්තා. මෙන්න මේ අත්හල යුතු අන්ත දෙක අතහරින්න කියන්නේ අර gedara ඉන්න එපා කැලේට යන්න කියන එක හරි පස්දර පිනවන්න එපා කියන එකක් නෙමෙයි ඔය. අනුയോഗය නැවත නැවතත් මේ අරමුණු පස්සේ ලුහු බැඳලා සැප හොයන්න එපා. ඒක කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒක ආත්මය තුළ. ඒක සිතුවිල්ලක් තලු මරණ එක. අපිට මේ ජීවිතේ පෙනෙන්නේ මෙතෙක් කල්පමණයි ඔබේ ජීවිතේ පෙර ජීවිත තියෙන්න ඇති කියලා අපි හිතනවා අත්තලගේ අම්මලගේ ආශ්‍රයෙන්. ඒ හැමදාමත් කලේ ඕක. කවුද ඇති වෙලා මිය ගියේ? නැහැ. ඉන්ද්‍රිය දුර්වල වෙනකොට විඳින්න බැරුවම අකමැත්තෙන් අතහැරෙනවා. ආයෙත් ඇවිදින් ඒක හොයනවා. කවදාවත් කාටවත්ම කිසි දවසක ඇති වුණේ නැහැ. ඇයි ඒකේ දුක්ඛෝ කියන්නේ? ඔය ටික හොයන්න අව්වේ වැස්සේ පින්නේ කොතරම් මහන්සි වෙන්න ඕනද? ඔය ටික හොයන්න ලාභාලාභ සැප දුක් නින්දා අවසන්තා ලෝකේ ඒ කාලයට ඇති වෙන්නා අටලෝ දහම බාර ගන්න ඕනේද? පෘථග්ජනයා යනු අටලෝ දහම බාර ගන්නයි. අටලෝ දහම ලෝකේයි බාර ගන්න නැත්නම් දුකක් නැහැ. නමුත් පෘථග්ජනයයි කියන්නේ බාර ගන්න. එහෙනම් විඳින්න ඕන. ඒක තමයි අත්කලමතාන කාමසිකල්ලිකාන යෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ. සැපනම් හම්බ වෙයි 16න් එකක්. නමුත් අර ඊටු ටිකත් විඳ ගන්න වෙනවා. එහෙනම් ඔන්න අපිට වසර 2600කට පෙර මේ තථාගතයන් වහන්සේගේ පාතුර්භූත වීම පහළ වීම කියන දුර්ලභ සිද්ධිය සිදු වෙලා තිබෙනවා. එයින් පසු උපන් අයටයි එහි ප්‍රයෝජනෙයින් පෙර අයට නැහැ. ඒ විතරක් නෙමෙයි අපාගත සත්වයින්ට, දෙවියන්ට, බ්‍රහ්මයින්ට කාටවත් නැහැ. ඒකත් මම කියන්න ඕන කාරණයක්. තව ටිකක් එහාට ගිහින් කියන්නම් මේක. දෙවෙනි කාරණේ ගන්න. බුදුවරයා විතරක් පහළ වෙලා බෑ. අපි දැන් 2600ක පහ වෙලා ඉන්නේ. 650ක් 60ක්. දැන් බුදුවරයා නැහැ. බණ ටික තියෙන පොතේ විතරයි. දැන් මොහෙන්ද අපිට බණ හම්බ වෙන්නේ? දෙවෙනි දුර්ලභ කාරණයක් තියෙනවා. තථාගතප්පය දස ධම්ම විනයස්ස දේශිතෝ පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්.
තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කළා වූ ධර්ම විනය දේශනා කරන්නට ඕන. ධර්ම විනය දේශනා කරන කෙනෙක් හම්බ වෙලා ධර්ම විනය දැනගන්න ඕන. මොකද්ද මේ කියන්නේ? අපි බලමු එහෙම තැනක් තියෙනවද කියලා. ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනේ දුනාත මච්චනෝසේනං නලාගාරංග කුංජරෝ. තථාගතයන් වහන්සේගේ අනුශාසනාව පිළිපැදීම සඳහා ආරම්භ කරන්න, කාමයන්ගෙන් ඉවත් වෙන්න, එහි යෙදෙන්න. ඒ යෙදීම හරියට බටදළු වලින් කරපු ගෙයක් සුණු විසුණු කරන්නා වූ ඇතෙක් කරන ඒ පහසු කාර්ය වගේ ඒ බටදළු වලට සමාන කරන්නේ කෙලෙස් වලට, ඇත් රාජයාට සමාන කරන්නේ ඥාණයට, කෙලෙස් සතරන් වනසන්න. නලාගාරංග කුංජ දුනාච මච්චුනෝ සේනම් මාරයාගේ සේනාව වනසන්න. කුමකින්ද? යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසති. යන්න තියෙන තැන. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාදව වාසය කරන්නේ නම්, ඒ යමෙක් කියන්නේ ආරණ්‍යගත ස්වාමින් වහන්සේලා නෙවෙයි. පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලා පමණක් නෙවෙයි. ඔබත් යමෙක් මමත් යමෙක්. පාලියේ යෝ පදේ ඕනෑම කෙනෙකුට හරි. බුදුහාමුදුරන්ට වැරදිලා හැම නෙවෙයි මතක තියාගන්න. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාදව වාසය කරන්නේ නම්, අනාගත කාල වාක්‍යයක් වෙතින් විහෙස්සති කියලා, පහය ජාති සංසාරම්, සංසාරේ උපදින්න තියෙන හේතු අතහැරලා සකල දුක් කෙලවර කරනවා. දුක්ඛසන්තං කරිස්සති, දුක් කෙලවර කරනවා. මොකෙන්ද? ධර්ම විනයෙන්. එහෙනම් ඒකට ධර්ම විනයක් ඕනනේ. ධර්ම විනය කියන්නේ ධර්මයේ මුල් කොටගත් විනය, හේවත් ශික්ෂණය. හොඳයි, ඔබට තියෙන විනය මොකද්ද? ඔන්න බලන්න. අපි සාමාන්‍ය ජනතාවක් විදිහට ගෙවල් වල ජීවත් වෙනවා. ඔන්න අපේ ස්වාමින් වහන්සේලා පන්සල් හදාගෙන මේ මිනිස්සු බෞද්ධ කරන්න ඕනේ කියලා ඉස්සෙල්ලා පන්සිල් දෙනවා. බෞද්ධයාගේ නිත්‍ය සීලේ, පංච සීලේ. ගෙදරට පන්සිල්, මදිනම් පොයට තව තුනක් එකතු කරන්න 8 සිල්. පැවිදි වෙන්න ඕන නම් 10ක් කරගන්න එකක් දෙකට කරලා 10 සිල්. උපසම්පදා වෙන්න 227යි ශික්ෂාපද. මේ සියල්ල ශික්ෂාපද විනය බව කවදා හෝ තේරුම් ගනිත්වා. මේ සියල්ලන්ම මේ ඉන්නේ පෘථග්ජන භාවය තුල කවදා හෝ ඔබ තේරුම් ගනිත්වා. ඉන්න හැබැයි ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ පන්සිල් තුල, ඒ 8 සිල් තුල, ඒ 10 සිල් තුල, ඒ උපසම්පදා සිල් තුල ඉඳිමින් ඕන කෙනෙකුට ධර්ම විනයට එන්න පුළුවන්. ධර්ම විනය වෙනත් එකක්. ඕනක පැහැදිලිව තේරුම් ගන්න ඕන. අපි හිතන් ඉන්නවා නම් මේ ශික්ෂාපද විනය ධර්ම විනය කියලා. එහෙනම් මම මේ ප්‍රශ්නේ අහනවා. බුදුන් වහන්සේ මුල් අවුරුදු 20 තුල භික්ෂුන් වහන්සේලා සදා එකම ශික්ෂාපදයක්වත් පැනෙන්නේ නැහැ. වැරදි කරන අය වැඩි වෙන තරමට තමයි 20කට පස්සේ ශික්ෂාපද පනවන්න උනේ. ශික්ෂාපද පනවන්න පෙර තමයි වැඩි දිනා මාර්ගඵලලාභීව නිවන් ලැබුවා කියලා කියන්නේ බුදුන් වහන්සේගෙන් අහන්නේ මහා කාශ්‍යප හාමුදුරුවෝ. එනම් 20 අවුරුද්දක් තිබිලා තියෙනවා ශික්ෂාපද නොවන විනයක්. ඔය ප්‍රාතිමෝක්ෂය කියලා අද ස්වාමින් වහන්සේලා එකතු වෙලා කරන එකක් තියෙනවා, දේශනා ප්‍රාතිමෝක්ෂය. ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. ඒක නීති ටිකක් තියෙනවා. 224 අදාළ තවත් සේ ගියාම මේවා මෙහෙමයි කළොත් වැරදක් සිද්ධ වෙනවා කියලා ඔක්කොම එකතු වෙලා කියනවා. කියලා අහනවා ඔබ මේවා කළාද නැද්ද? කළා නම් වැරදි පිළි අරගෙන අලුතෙන් පිළිටන්න. ආයති සංවරය. කළේ නැත්තම් නිහඬ වෙන්න කියලා කියනවා. ඒකට පොය කරනවා කියන්නේ. හැබැයි මුල් අවුරුදු 20 තුළ දේශනා කළේ ඕක නෙමෙයි. ඒකට ආනාපාති මොක්ඛ කියලා කියනවා. එහෙනම් ශික්ෂාපද නොවන විනයක් තිබිලා තියෙනවානේ. අන්න ඒව හොයාගන්න ඉස්සර වෙලා. එහෙනම් ශික්ෂාපද පනවන්න ඕනේ ධර්මයෙන් නොතේරෙන අයට, ධර්මයේ තේරුණ අයගේ මට්ටමට බාහිරින් සංවර කරන්න. ශික්ෂාපද වලිනුත් මේක වැරදි මේක හරි කියලා ශික්ෂාපදයේ ප්‍රක්කහම සංයමයක් පේනවා. නමුත් ශික්ෂාපදයෙන් සංයමය පේන්නේ කෙලස් ඇතුලේ තියාගෙන පිටින් ඇති වෙන සංවරයක්. ධර්ම විනයෙන් කරන්නේ ඇතුළත කෙලස් ප්‍රහාණය කරන එකක්. එහෙනම් තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය දේශනා කරන්නට ඕන. ඔන්න භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ දේශනා කරනවා නම් උපාසක කෙනෙකු උපාසිකාවගේ කාර්යභාරය. ධර්ම විනය කියන්නේ මොකක්ද? ඊළඟට හොයාගන්න ඕන කාරණාව. එතකොට ධර්මය මුල් කොටගත්ත විනය. මේ ධර්මය මුල් කොටගත්ත විනය ක්‍රියාත්මක වෙන්නේ මව් කුසෙන් බිහි වූ තැන් පටන් මරණය දක්වා ජීවත් වෙන පුද්ගලයා තුළ නෙමෙයි, ස්කන්ධ පහ තුළ.
හොඳයි ස්කන්ධ පහෙන් පහට කවුරුත් යන්නේ නැත්නම් කොහොමද මේ සතරක් හැදෙන්නේ අපිට? මේ ජීවිතයේ අග දක්වා අපි ජීවත් වෙනවා. ඊයට යන්න බෑ, හෙටට යන්න බෑ, දැන් විතරයි අපි ඉන්නේ. ජීවිතේදී අතහරිනවා. දෙපයින් පරලෝ යන්නෙත් නැහැ, කයින් පරලෝ යන්නෙත් නැහැ. නමුත් අපි කියන පරලෝ යාමක්. ඒ මොනවා නිසාද? මොනවා නිසාද? අපි හොයාගනිමු. වච්චගත බමුණා කියනවා අනික් ආගම් කතුරු වැවිදින් බණ කියලා ඒගොල්ලොන්ගේ ගෝලියෝ මරනවා උපන් තැන් කියලා යනවා. ඔබ වහන්සේත් එහෙම ලෝකෙ පිළිගත්ත නායකයෙක්. ඔබ වහන්සේ කියන්නේ වල වෙනසක් තියෙනවා මට. ඔබ වහන්සේ සමහර අය මරුණාම උපන් තැන් කියන්නේ නැහැ. දුක් නැති කරගත්තා, සකල ක්ලේශයන් ප්‍රහීන කරගත්තා, ආසෝෂය කරගත්තා කියන වරුණම් මට මේක ගැටලුවක්. ඒ සූත්‍ර දේශනාව කියන්නේ නැතුව සාරාංශය විතරයි ගත්තේ. මේකදී බුදුන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා. ඔබ සැක කරන්න ඕන තරම සැක කරලා තියෙන්නේ. ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේ මිනෝ අනුපාදානස්ස. වච්චගත පිරියජී මම සත්වෙද්ද උත්පත්ති පනවන්නේ උපාදාන සහිත නම්. උපාදාන රහිත වූ දාට උත්පත්ති පනවන්නේ නැහැ. අන්න ඔය උපාදාන කියන වචනේ කතා කරන්න බෑ පංචස්කන්ධෙන් පරිබාහිරව. පංචස්කන්ධය තුල තමයි උපාදානය වෙන්නේ, පංච උපාදානස්කන්ධය වෙන්නේ. නිකම් පොතෙන් පාඩම් කරගත්තට තේරෙන්නේ නැහැ. එහෙනම් දැන් මේක තේරුම් ගන්න. පංචස්කන්ධය දැනගත්තේ නැති වුණාට බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටපු සමාජයේ පාවිච්චි කළේ පංචස්කන්ධය. ඒක වුන් පව උපාදාන කරගත්තා නිසා පවෙන් පරලෝ ගියා. ඒක පින උපාදාන කරගත්තා පිනෙන් පරලෝ ගියා. ධාන උපාදාන කරගත්තා ධානෙන් බඹලෝ ගියා. උපාදාන සහිත වූ උපාදානෙන් පරලෝ ගොස් පුනර්භවය ලැබෙනවා. ස උපාදානස්ස උප්පත්තිම් පඤ්ඤාපේමි. එහෙනම් අත්තකිලමතාන යෝගී උපාදානෙන් මිදෙන මග නැහැ. කාමසුකල්ලිකාන යෝගී උපාදානෙන් මිදෙන නැහැ මග නැහැ. බුදුන් වහන්සේ පහළ වීම කියලා කියන්නේ උපාදානෙන් මිදෙන මග කියලා පිළිගන්නවද එහෙනම්? එහෙනම් පංචස්කන්ධේ උපාදානයේ මුල් මිදින්ම මුල්කට ගත් ධර්මයක් තමයි ධර්ම විනය කියන්නේ. අන්න ඔබට ධර්ම විනය දේශනා කරන දේශකින් වහන්සේ කෙනෙක් හම්බ වෙනවා. මේ ලෝකේ ධර්ම දේශකින් වහන්සේලා තරම් ඉන්නවා. වෙනත් ආගම් වලත් ඉන්නවා, බුදු සමයෙත් ඉන්නවා. ජාතක කතා, චරිත කතා, අතීත කතා ඔස්සේ විවිධ කරුණු පැහැදිලි කරන සමාජයට අවශ්‍ය යම් යම් සංයමයන් හදන දේශකින් වහන්සේලා ඉන්නවා. ඊට පවයි මගේ විරුද්ධත්වයකුත් නැහැ. ඔවුනොන්ට ගැළපෙන ධර්ම කතික භාවයන් තියෙන්න ඕන කියලා තියෙනවා. නමුත් ධර්ම විනය දේශනා කරන්න ඕන කියලා කියනවානේ. මොකද්ද ධර්මය මොකද්ද විනය? අපි හොයාගන්න ඕන. එතකොට මට කියන්න තියෙනවා ස්කන්ධ පංචකය කියන එක ඇහි පහළ වෙන්නේ, කනේ පහළ වෙන්නේ, නාසයේ පහළ වෙන්නේ, දිවේ පහළ වෙන්නේ. ඒකට එන දෙයට කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා. මනෝද්වාරයට ඒවට කියන්නේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පවපින ධානය. එකයි එන්නේ, උඟක් එන්නේ නැහැ. ඇයි මම මේක මෙහෙම ඒක කියලා පෙන්වන්න හදන්නේ? ඒකට අපි බුදුන් වහන්සේ පසු කාලෙම දේශනා කළා වූ පඨම හෝ ဒုတိ බික්කු සූත්‍රය හොයාගමු. නැත්නම් ආසවක්කේ සූත්‍රය හොයාගනිමු. ඒකෙන් ගන්න ඕන අපි. දැන් අපි මේ කතා කරන්නේ මුල් දේශනාව මුල වුණාට පසු දේශනාව අපිට ගන්න වෙනවා කරුණු පැහැදිලි කරන්න. එවිට මෙන්න මෙහෙම ප්‍රකාශයක් තියෙනවා. මහණෙනි, කයක් අවුරුදු 60ක් 70ක් 80ක් තිබිලත් තියෙනවා පේනවා අපිට. ඒ නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නෑ. අපි සමාජයේ අම්මා තාත්තා කියලා කතා කරන්නේ එහෙම පුද්ගලයෙක් නේ. ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං. සිතයයි විඥානයයි මනසයයි කියනු ලැබේද? ඇසෙන් හට ගන්නවා මාරු වෙලා කනට යනවා, කනෙන් හට ගන්නවා මාරු වෙලා නාසයට යනවා, අපිලිවෙලට ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට මාරු වෙනවා. එකක් හටගෙන නැසෙන විට අනිකක්ම හටගනි. උදේ හටගත්තු සිත දවල්ට, දවල් හටගත්තු සිත හවසට නැත. බුදුන් වහන්සේ වදාරනවා. මෙහෙම එකක් හටගෙන නැසිට අනිකක් හට ගන්න විට මේ සිතට එන දේ කොහොමද මම කියලා කෙනෙක් ඉන්නේ. ඔන්න බුදුහාමුදුරුවෝ මම පෙන්වන තැන. කය නෙමෙයි, කෙස්ලොම් නියදත්වල නෙමෙයි. කවුරු පෙන්වත් වැරදි ඒවා. ඒකයි මට කියන්න ඕන. මේ රටේ තියෙනවනේ එහෙම ඉගැන්වීම්. සිතට එන දේ කියන්නේ ඇසෙන් සිතට, කනෙන් සිතට එන දේ මොකද්ද? රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, තරහව, වෛරය, ක්‍රෝධය ඕන දෙයක්. හිත ඒක අල්ලාගත්තාමනේ මම හැදෙනවා කියන්නේ. ඒතම් මම. ඒතෝහං අස්මින්. ඒ මම මගේ. ඒසෝ මේ අත්තා මගේ ආත්ම. ස්කන්ධ පංචකය තුළ මගේ මම මගේ ආත්ම ඉගෙන ගන්න. ඉස්කෝලේ ඉගෙන ගන්න නැතුව. එතකොට මම මොකද්ද? ලෝභයේදී ලෝභය මම, ද්වේෂයේදී ද්වේෂයේදී මම, ඊර්ෂ්‍යාදී මම, කාමයේදී කාමයේ මම, පවයේදී පව මම, පිනේදී පින මම, ධානයේදී ධානය මම. කෝක අල්ලාගත්තත් මම හැදෙනවා.
බොරුද? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මහණෙනි මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳෙනවා. එහෙනම් පවපෙන මමත්වෙන් ගත්තත්, පින මමත්වෙන් ගත්තත්, ධානය මමත්වෙන් ගත්තත් මමත්වෙන් ගැනීමේ වරදක් තියෙන්නේ. ඒ නිසා තමයි සසරට බැඳෙන්නේ. සංයෝජන කියන්නේ ඒකයි. අරමුණ මමත්වෙන් ගැනීම. ඒ අරමුණට අපි කියනවා රූප වේදනා සංඥා සංකාර පහ කියලා. ඒකට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ මමත්වෙන් ගන්නවට දිට්ඨි කියලා කියනවා. දැන් සෝවාන් වෙන සක්කාය දිට්ඨි කැඩෙන්න ඕන නෙවෙයි. සක්කාය දිට්ඨිය හරියට තේරුම් ගන්න සමාජයේ කාගේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ? අරමුණනේ සක්කාය දිට්ඨිය මැදෙන්නේ. අරමුණ ඇහැ හම්බෙන රූපය මොකටද? වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒකට ආපු රූප තණ්හාව නම් ඒක මම. තණ්හාවටමයි මම කියලා බුදුන් වහන්සේ වදාරනවා. දැන් මමත්වෙන් ගැනීමෙන් ස්කන්ධ පහ නැසෙන්නේ උපාදාන වෙන නිසා සතරට බැඳී අවසන් වෙනවා. සෝපාදානස්සකෝ අහං උප්පත්තිම් පඤ්ඤාපි. ලෝක ජීවත් වෙන ස්කන්ධ පහ පහළ වෙන්න ඕන. මිනිසා කරන වරද තමයි උපාදානය කර ගැනීම. බුදුදහම උපාදානෙන් මිදීම කොටගත් දහමක්. ඒකට උපාදානයේ වෙන මොහොතම උපාදානෙන් මිදෙන්න පාවිච්චි කරන්න ධර්මයේ ඉගෙන ගන්න ඕන. ඒකට තමයි ධර්ම විනය කියන්නේ. එනිසා ස්කන්ධ පහ මුල් කොටගෙන ධර්ම දේශනා කරනකොට ස්කන්ධ පහට එන දේවල් මමත්වෙන් ගත්තාම ඕනේ පුද්ගලයෙකින් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දමාරස්ස නැත්නම් සසරට ඇලෙනවා. ඒතන් මම ඒතෝමස්මින් ඒසොමේ අත්තා. ඒකට එන්නේ ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම. මේක තමයි ලෝකයා වචනෙන් කියවෙ නැතුවට කරන්නේ. එහෙනම් පවේදී පව මගේ, මම මගේ ආත්ම. පින අල්ලගත්තාම පින හොඳ වුණත් පින මගේ, මම මගේ ආත්ම. ධානය අල්ලගත්තාම ධානයෙන් මගේ, මම මගේ ආත්ම. එනිසා මගේ, මම මගේ ආත්ම කොට ගලමින් සත්‍යය අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදිනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. එහෙවවා කියලා දෙන්න කෙනෙක් නැහැ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. අන්න මේ ස්කන්ධ පංචකේ මමත්වෙන් නොගෙන අතහරිනවාට, මමත්වෙන් ගෙන අතහරිනවාට ධර්ම විනය කියන්නේ නැහැ. එතකොට එතන තියෙන්නේ ස්කන්ධ පංචකේ නිත්සකාත්මකේ නමුලාව. විපල්ලාස සූත්‍රයෙන් ගන්නකො. අනිත්‍ය නිත්‍ය සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිත්සුකාත්ම සුභ වශයෙන් අරගෙන සත්තා සංසාරේ ඇවිදිනවා ජාති මරණ ගාමිනෝ. හරි, සත්‍යය සසරේ ඇවිදින්නේ දෙපයින්ද? කයෙන්ද? නැහැ. පවෙන්, පිනෙන්, ධානයෙන්. එහෙනම් පවේදී පව නිත්‍ය වෙන්නේ, පිනේදී පින නිත්‍ය වෙන්නේ, ධානයේදී ධාන නිත්‍ය වෙන්නේ. ඔන්න බුදු සමයේ නිත්සුකාත්ම ඉගෙන ගන්න ඕන තැන. කෙස්වල බලන්න එපා ඒක. නිත්‍ය සුඛාත්ම කොට ගැනීම අධර්මයයි අවිනයයි. එනිසා බුදුරජාණන් වහන්සේ වක්කලි සූත්‍රය දේශනා කරමින් වක්කලියට වදාරනවා රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දත්තබ්බං. ස්කන්ධ පංචකේ මගේ නොවන, මම නොවන, මගේ ආත්ම වශයෙන් මන නුවණින් දකින්න. ඒ ධර්ම විනයයි. ඒ ස්කන්ධ පංචකේ අනාත්මයයි. ස්කන්ධ පංචකේ අනාත්මයේදී උපාදාන නොවි අවසන් වෙයි. ස්කන්ධ පංචකේ ආත්මයේදී උපාදාන වී අවසන් වෙයි. ස්කන්ධ පංචකේ ආත්මයේදී උපාදාන වී අවසන් එක පමාවයි. මේක නොඑක ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්මය බුදුන් හෙළි කළ ධර්මයයි. වක්කලි සූත්‍රයට අනුව ඒ ධර්මයට අනුව හික්මීම ධර්ම විනයයි. තේරුණාද? මම සතුටු වෙනවා මේ බුදු කරුණු ටිකක් පැහැදිලි කරන්න පුළුවන් මේ පිළිබඳව. මම පැය දෙකක් ගත්තෙත් ඒකට. මේක කාගෙන් හරි අහලා ඔබ ළඟ සිදුවෙන ආකාරය සහ සිදුවෙමින් පවතින ආකාරය සහ සිදු කරගත යුතු ආකාරය පිළිබඳ වෙනස තේරුම් ගන්න ඕන. ඒක තමයි අන්න මම කියනවා මම දේශනා කරන ධර්ම විනය. පොත්පත් කියවන්න පටන් ගත්තෙන් 1975 ජාතකපත කියලා පැත්තකින් තියෙනවා, චන්දිවිල හාමුදුරන්ගේ පොත් ටික කියලා පැත්තකින් තියෙනවා, බයිබලය කියලා පැත්තකින් තියෙනවා, කොරානය කියවමින් ඉන්නවා, තවත් ලෝකේ ඉන්න චින්තකේ පොත් ඔක්කොම කියවනවා, අන්තිමට ත්‍රිපිටකයට එනවා. ත්‍රිපිටක කියවගෙන එනවා. එදින සූත්‍ර ගලපනවා එකට එකක්. එතකොට මට තේරෙනවා ලෝකෙ මිනිස්සුන්ට කෙස් අනිත්‍ය වුණාට, ලොම් අනිත්‍ය වුණාට, වතුපිටි අනිත්‍ය වුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනිත්‍ය කෙස්ලොම් නේදත් නෙවෙයි කියලා. වතුපිටි නෙවෙයි කියලා. මල් පර වෙන අනිත්‍ය නෙවෙයි කියලා. ඉතින් බය නැතුව කියනවා. තේරෙන එක. කවුරුත් වැරදි කියලා තියනවද නැහනේ. බුදුහාමුදුරුවෝ අදාළ දෙන කෙස් අනිත්‍යය බලන්න කියලා නෑ. පංචස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. පංචස්කන්ධේ මොනවටවත් කෙස්ලොම් නේදත් අයිති නෑ. රූප අරමුණ වේදනාවෙන් ඉදිනවා, සංඥාවෙන් හඳුනනවා, සංකාරයෙන් හඳුනනවා, විඥාණයෙන් දැන ඔක්කොම චෛසිකනේ.
ශබ්ද අරමුණ වේදනාවෙන් ඉදෙනවා සංඥාවෙන් හඳුනනවා සංකාරයෙන් බැදෙනවා විඥාණයෙන් විසෙන් දැන ගන්නවා ඔක්කොම චෛසිකේනේ. ඒක තුළ බලන්න ඕන අනිත්‍ය කෙස්වල බලන් ඉගන්නේ කවුද? මල් වල අනිත්‍ය බලන්න ඇද්දකින් බලන් ඉගන්නේ කවුද? අනිත්‍ය බලන්න කියලා තියෙන ඇද්දකින්ද? යදා පඤ්ඤාය පස්සති සබ්බේ සංඛාරා අනිච්ඡාති. සංඛාරයන්ගේ අනිත්‍ය නුවණින් බලන්න කියලා තියෙන. දැන් සංඛාර කියන්නේ මොනවද? කතපිටි නෙවෙයි, ඉර කඩන් නෙවෙයි. මතක තියාගන්න. ඒව තමයි ලෝකයා සංඛාර කියලා කියන්නේ. එහෙම නැත්නම් විභංග සූත්‍රයේ තියෙනවා කාය වචී මනෝ සංඛාර තුනක් සංඛාර කියලා. ඒ අපට සත්වයින්ට සසර ඇවිදින්නේ මොනවද? දෙපයින් යන්නේ නැහනේ. පවෙන්, පිනෙන් සහ ධානයෙන්. එහෙනම් පවට අපුඤ්ඤාභි සංඛාර. පව උපාදාන වෙනවට තමයි අපුඤ්ඤාභි සංඛාර කියන්නේ. පිනට පුඤ්ඤාභි සංඛාර. ධානයට අනිජ්ජාභි සංඛාර. උපාදාන වෙනවට තමයි අபிසංඛාර කියන්නේ. පව උපාදාන වීමෙන්, පින උපාදාන වීමෙන්, ධාන උපාදාන වීමෙන් සබ්බේ සංඛාරා නිච්ඡාති. උපාදාන වීම තුළ මගේ ආත්ම කොට අරගෙන සත්වයා අපාය යනවා, දිව්‍ය ලෝක යනවා, බ්‍රහ්ම ලෝක යනවා. ඔන්න ගමන. භව ගමන බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර. තමන්ට තියෙන සංඛාරය මමත්වෙන් නොගෙන උපාදාන නොකට අවසන් කරනවට කියනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති පඤ්ඤාය පස්සති කියලා. නුවණින් බලනවා. ඔන්න ඕක හම්බ වෙන්න ඕන කාගෙන් හරි. මේ කරුණ සමාජයට පැහැදිලි කරනකොට ධර්ම විනය දේශනා කරනවායි. ඕක තේරෙන අයට ඊට පස්සේ කරන්න ඕන වැඩේ කරන්න පුළුවන්. ඔන්න අපි දෙවෙනි වැටත් පැන්නා. පළවෙනි වැට බුදුරයා පහළ වීම, දෙවෙනි වැට වර්තමාන යුගයට ධර්ම විනය විවෘතව පැවතීම. අපෙන් හෝ තවත් ඒ බඳු දේශනා කරන ඕන කෙනෙකුගේ. එපමණකින් මදි තුන්වෙනි වැටකුත් පනින්න ඕන. ආර්යා භූමි පච්චා ජාතෝ දුර්ලභ ලෝකස්මින්. මේක පරිවර්තනය කරලා තියෙන හැටනම් වැරදි වගේ පේන්නේ මම දෙවිදිහම පෙන්නන්නම්. මේක වරහන් ඇතුළේ ඉල්ල තියෙනවා දඹදිව උපත ලැබපු එක දුර්ලභ කාරණයක් කියලා. ඔව් බුදුන් වහන්සේ පහළ වුණ කාලේ නම් දඹදිව හරි මොකද ධර්මයේ තිබුණ දඹදිවනේ. ඇමරිකාවේ තිබුණ නෑනේ. අද දඹදිව පිළිලා වැඩක් තියනවද? අද සද්ධර්මයේ පවතින ලංකාවේනේ ථෙරවාදී ධර්මයේ. එහාට තව අවුරුදු 50ක්වත් වෙනවා බෞද්ධය හදන්න. දැනට බෞද්ධයෝ ටිකක් ඉන්නවා. නමුත් ඔය මල් පහන් පූජා කරන වඳින බෞද්ධයෝ වුණාම ප්‍රතිපත්තිකාමී බෞද්ධයෝ නෑ තාමත්. එහෙනම් මොකද මේ ආර්ය භූමි කියලා කියන්නේ? ආර්ය කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලට. නම් මාර්ගඵල ලහබිත්තේට පත්වීම සඳහා වාසනා ගුණය උරුම කරගත්ත කෙනෙක් කොහේ ලෝකෙ හිටියත් මම දකිනවා ආර්ය භූමි පච්චා ජාතෝ. හැබැයි මේ ඇහැට පහළ වෙන ස්කන්ධ පංචකයේ ඇත්තනම් ඒකේ නිත්සක ආත්මය ඔබට දුක් ගෙනත් දෙනවා. ඒකේ අනිත් දුක්ඛ අනාත්මය බලන්න ප්‍රතිඵල තියෙයි කොහේ හිටියත්. ඔන්න මේ ධර්ම විනය දේශනා කරන පුද්ගලයෙක් හම්බ වෙලා අපිට ධර්ම විනය තේරෙන්න ඕන. ඒ තේරෙන්න ආර්ය භූමියක උත්පත්ති ලැබලා ඉන්න ඕන. එහෙනම් අපි මේ අරන් ඇවිත් ඉන්නේ පිනෙන් ගන්න පුළුවන් උපරිම තැන්. තව දෙකක් තියෙනවා ඒකත් එක්කලම කියලා කියන්නම්. එතන අතුරු කතාවක් මට කියන්න තියෙනවා. මේ සමාජයේ මතයක් තියෙනවා දිව්‍ය ලෝකෙ ගිහින් හරි කොහේ හරි නිවන් දකින්න පුළුවන් කියලා, භාවනා කරන්න පුළුවන් කියලා හරි. ලංකාවේ තියෙනවා දිව්‍ය ලෝකෙ ගිහින් නිවන් දකින්න පාරක් උගන්වන ආගමකුත් බුද්ධ ආගමේ කොටසක්. මම මේ ප්‍රශ්නේ අහනවා ඔබෙන් සහ සමස්ත සමාජයෙන්. ඇයි බුදුරජාණන් වහන්සේ මනුස්සෝත්පත්තිය සද්ධර්මය හමු වීම, කල්යාණ මිත්‍ර සේවනය සහ යෝනිසෝ මනසිකාරය මේකට අවශ්‍යයි කියලා මනුස්සෝත්පත්තිය වැදගත් කළේ? ඇයි බුදුරජාණන් වහන්සේ කාලේ දීපේ දේශේ කුලයේ මව් බලලා දිව්‍ය ලෝකේ ඉපදුනේ නැත්තේ බන කියන්නේ? මෙහාට මාවේයි. මම අහන ප්‍රශ්න. මනුස්සෝත්පත්තිය බුද්ධෝත්පාදයේ මේ මිනිසාට තමයි දොරවල් පහක් තියෙන. දොරවල් පහෙන් බැඳෙන්නේ උපාදාන වෙන්නේ. මිනිසාට තමයි දොරවල් පහෙන් උපාදාන වෙන්නේ. ඇයි මිදෙන්න පුළුවන්කමද? සතාට දොරවල් පහක් තිබුණාට මිදෙන්න තේරෙන්නේ නැහැ. දැනට මගේ මතකයෙන් බැහැර ගිය සූත්‍රයක නමක් තියෙනවා. සූත්‍රයේ නම මතක නැහැ මට. මම ඒක ඔබට කියන්නම්. මේක වෙන්නන්නේ දිනක් බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ලෝකේ බැන කතාවක් කියනවා භික්ෂුන් වහන්සේලාට. දෙවියන් පිනින් ඉපදිලා ඉඳලා පින විවරනකොට එහෙන් චුත වෙන කාලය එනවලු. ඔවුන්ට එතකොට ආසනේ ඉන්න බැරි වෙනවලු, මල් මැන වෙනවලු, දෙකෙල් කීලි වලින් දාඩිය දානවලු කියලා. අපිට දානිය දාඩිය නෙවෙයි ඒක තේරුම් ගන්න. මොකක් හරි ඔවුන්ට ඒ අපසන්න බවක් ඇති වෙන එකනේ. දැන් මෙහෙන් යන්නේ දිව්‍ය ලෝකේ කම්සපත හැරලා. හිතවත් අනිත් අය ඔහු අස්සසනවලු. කොහොමද අස්සසන්නේ? බොහෝ ඊතෝ ගන්්වා සුගතින් ගච්ඡ. නුඹ මෙහෙන් ගිහිල්ලා සුගතියට ඵලයන්.
සුගතින් ගන්ත්වා සුලද්ද ලාභං ලබ. සුගතියට ගිහිල්ලා ලබන්න තියෙන හොඳම සුලද්ද ලාභය ලබන්න. සුලද්ද ලබාභය ලබලා මනාව පිහිටන්න. එහෙම කියනවා කියලා බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. දැන් ප්‍රශ්න මතුවෙනවානේ ස්වාමීන් වහන්සේලාට. ඒක හිමිනමක් අහනවා ස්වාමීනි දිව්‍යයන්ගේ සුගතිය මොකද්ද? අපේ බෞද්ධයෝ තින් පින් කළා දිව්‍ය ලෝකේ යන්න බලන් ඉන්න අය හුඟක් ඉන්නවනේ. ඒකයි මම මේක කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකයයි. එහෙනම් අර සුගතින් ගච්ඡ කියන්නේ මෙහාට එන්න කියන එක. මෙහි ඇවිදින් ධර්මය හොයාගන්න කියන එකට කියනවා සුලද්දලාභය. ධර්මයේ පිහිට කරගන්න කියන එකට කියනවා පසුපත්තිත බවාහි. එහි පුළුවන් නම් එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරන්න එපා. එහි පුළුවන් කරගන්න කියලා. ඇයි මෙහාට ඇවිදින් පස්දොර පාවිච්චි කරලා ධර්මයේ මනුස්ස ලෝකයේ ඇවිදින් ධර්මය ලබාගෙන පිහිටන්න කියලා තියෙන්නේ. මම ප්‍රශ්න කරනවා ලෝකෙෙම. එනිසා කවුරු හරි දිව්‍ය ලෝකෙක ඉන්නවන් දකින්න උගන්වනවා නම් ඒ බුද්ධ ධර්ම පිළිගන්න එපා. මම බය නැතුව කියනවා. මේ මිනිසුන්ට මේක කරන්න ඕන. බැරි වෙලා සෝවාන් වෙලා ගියොත් ඒ එතන විවේකයේ ගෙවෙන කල් එතන ඉඳී දියුණු වීමක් වෙන්නේ නැහැ. ආපහු චුත වෙලා මෙහෙන්න වෙනවා. මන්දයත් අපිට මේ කාම ලෝකේ පස්දර තියෙන සැප අතහරින්න බැරුව අපි මේ ඉන්නේ සමාජයේ. ඒ කියන්නේ ඒක සැප නිසානේ. ඒකේ අඬුම් දුඩුම් වැළපු මටලෝ දහමක ඔක්කොමත් තියෙනවා, ජරාවක් තියෙනවා. එහෙම තිබියදීත් ඒක අතහරින්න කැමති නැහැ. දෙවියන්ට ජරා ව්‍යාධිය නැහැ. ඇයි ඝන කයක් නැහැනේ. එතකොට හිතූපෙතූ පමණින් මනෝද්වාරික ලෝකයක් දෙවියන් කියලා කියන්නේ පස්දරට බාහිර ලෝකේ හම්බෙලා ආරමුණු වෙන්නේ නැහැ. ඒකේ හිතන පතින ඔක්කොම හම්බ වෙන්නේ සුව. ඒකට දිව්‍ය කාමයේ කියන්නේ ඒකයි මේක අතාරින්න බැරි. මිනිස්සු ආරක අතාරින්නේ නැහැ ගියාම නිකම් පිං ඉවරලා ගෙවෙන කල්ම. ඒ නිසා ප්‍රඥාව කියන එක දිනු කරන්න පුළුවන් ලෝකයක් වශයෙන් මම ඔහෙ දකින්නේ නැහැ. යම රජුරවන්න බණ කියලා දෙන්න තේරෙන්නේ නැහැ. සක්‍ර දේවේන්ද්‍රයාට බණ කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මහා බ්‍රහ්මයාට බණ කියලා දෙන්න තේරෙන්නේත් නැහැ. තේරෙන්නේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්‍රාති සක්‍ර තථාගත බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ පහළ වුණ භූමියේදී උන්වහන්සේගේ ශ්‍රාවක දැන් ශ්‍රාවකයෝ ඉන්න කාලේනේ. ඒ ආශ්‍රයෙන් එනම් ඒක කරගන්න ඕන. ඒකයි අරියා භූමි පච්චාජාතෝ කියලා තේරෙනවා. එහෙනම් ඒ දහම් හමු වෙන තැනක කොහේ හරි. ඒ වගේම අවබෝධ කරගන්න පුළුවන් තැනක පහළ වෙන්න. දැන් ඔන්න සුභවාදී අවස්ථා තුනක් අපි පැනගෙන ආවා කඩින්. දැන් ඔය ඔබ සම්මුඛ පරීක්ෂණ වලට ගියොත් හිතන්නකෝ. පළවෙනි සම්මුඛ පරීක්ෂණය, දෙවෙනි සමත් කරන එකින් එකනේ. විශේෂ සමහර තැන්වල සම්මුඛ පරීක්ෂණ 5ක් විතර තියලා තමයි ලක්ෂයකින් විතර අන්තිමට 5000ක් තෝරගන්නේ. වඩාත් හොඳ අය තෝරනවා. ඒ වගේ මම මේ සම්මුඛ පරීක්ෂණයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් වැඩක් ගන්න පුළුවන් අය හොයාන එනවා. ඔක්කොම හරි බුද්ධෝත්පාදේ ඔක්කොම ආйти වුණා. නමුත් ධර්ම විනය දේශනා කරන්නේ නැත්නම් ඔවුන්ට හම්බ වෙන්නේ නැහැ. එතන කොටසක් තේරුණා. දැන් ඊට පස්සේ ධර්ම විනය දේශනා කරනකොට අහලා තේරුම් ගන්න තරම් නෝනක් තියෙන්න ඕන. තවත් ටිකක් තේරුණා. තවත් දෙකක් තියෙනවා. ඊළඟ එක තමයි ඉන්ද්‍රියානි අවෙක්ඛල්ලතා දුර්ලභෝ ලෝකස්මින් ඉන්ද්‍රියාණං. අවෙක්ඛල්ලතා කියන එකට අපි කියමුකෝ වෙක්ඛල්ලතා කියන වචනේ ගම්මුකෝ සිංහලට. වෙක්ඛල්ලතා කියන වචනේ ගම්මුකෝ සිංහලට විකලතාවය කියලා. එහෙමයි ඕගොල්ලෝට මම පැහැදිලි කරලා දෙන්නේ. එහෙනම් ඉන්ද්‍රිය විකලතාවයෙන් උපදින අය මේ රටේ ඉන්නවා. ඇහක් පේන්නේ නැහැ, කනක් ඇහෙන්නේ නැහැ. සමහර විට තව මොනවා හරි අඩුපාඩු තියෙනවා. එතකොට එහෙනම් ඇහැ කන නාසය දිවකය කියනා වූ ඉන්ද්‍රයන්ගේ අඩුවක් නැතුව උපදින එකට කියනවා ඉන්ද්‍රියාණං අවෙක්ඛල්ලතා. ඔබ දැන් මේ මොකද්ද කඩේමිනුත් පැන්නා නේද? හැබැයි එහෙම ඉන්නවා මේ රටේ. අනේ අපිට ඉතින් බණ ඇහෙන්නේ නැහැ නේ මොනවා කරන්නද තේරෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙනවා. අනේ ඉතින් අපිට ඇස් දෙක පේන්නේ නැහැ නේ ලෝකේ බලා ගන්න ඉතින් බණ පතක් කියවන්න විදිහක් නැහැ. ඒ නැති අය ඒවා තියෙන එකේ අඩුපාඩුව දකිනවා. අන්න එකයි මම විශේෂයෙන් කියන්නේ. ඒ ඔක්කොම තියාගෙනත් අන්ධයෝ වගේ කටයුතු කරනවා. එනිසා මේ ලෝකේ බැලුවොත් එහෙම මේ ඉන්ද්‍රිය අඩුපාඩු තියන අය කොතරම් ඉපදිලා ඉන්නවද? සමහර විට අම්මා කුසේ උපන් දරුවා කෙරෙහි එරෙහිව වෙලා කුස තුළ ඝාතනය කරන්න යොදාගත්ත නොමනා උපක්‍රමයක් නිසා මේක වුණා වෙන්න පුළුවෙනි. එහෙම නැත්නම් සංසාරේ කර වරදකට විපාක වශයෙන් මේ අඩුවල එන්න පුළුවෙනි. අපි දන්නේ හරියටම කොහොමද කියන්නේ. උදාහරණයක් වශයෙන් කෙනෙක් ඉපදිලා ඉන්නවා අතක් හීන වෙලා. මේ ළමයා කුඩා කාලේ අතීතයේ කියනවා. කියන ගමන් කියනවා ඉස්සර ජීවිතේ
ඊයක් අරගෙන මිනිමරුමක් කරලා මම මේ වැරද්ද කරා නේද කියලා පශ්චාත්තාපයෙන් ඉඳලා තමයි මැරුණේ කියලා. මව් කුසේ පශ්චාත්තාපේ තමයි ඔහුට එනපුවත හීනි වෙලා ඉපදිලා තියෙන කෙනෙක් ඔප්පු වෙලා තියෙනවා. එතකොට ඒක අම්මා කරපු වැරද්දක් නෙවෙයිනේ. තව දරුවෙකුගේ පපුවට යටින් තියෙනවා උදරේ විශාල උපන් ලපයක්. මේ ළමයා අවුරුදු 3-4 කාලේ ඉස්සර ජීවිතේ කියනවා. පියනුවක් කාලා ඉස්පිරිතාලේ සෑහෙන කාලයක් තුවාලේ වේදනාවෙන් ඉඳලා තමයි මරණයටපත් වෙලා තියෙන්නේ. තුවාලේ වේදනාව හිතට ඇවිදින් හිතින් වේදනාවෙන් ඉඳලා තමයි මිය ගිහින් තියෙන්නේ. මව් කුසේ සිටියදී එහෙනම් තුවාලේ වේදනාව හිතින් විඳින එකේ ප්‍රතිඵලය තමයි සිතින් විඳපු එක කයට උපන් ලපේ විදිහට ආවේ. ඕවා පැහැදිලි කරන්න වෙනත් ආගම් වල නැහැ ක්‍රම මතක තියාගන්න. ඇයි තුන්වෙන්නාගේ පැමිණීම? ඇයි ගන්ධබ්බෝ පච්චපට්ඨිතෝ හෝති? අතීත කර්ම ශක්තියක් එකට එකතු වෙලා තමයි මවත් නොවන පියත් නොවන Tamanට ඇති රූප ලක්ෂණ සහිත ඝනකයක් හැදෙන්නේ. මව් කුසක් තුළ අපට නින්නෙන් පේන හීන ලෝකයේ වගේ හීනයක් නැත්නම් කයක් හැදෙන්නේ නැහැ. අම්මට තාත්තට විතරක් කයක් හදන්න බෑ. ගෑරේජ් එකක් තුළ වාහනේ හදනවා වගේ පස්දොර තව හැදෙනවා විතරයි. මව් කුසින් බිහි වුණාම තමයි ඇස් ලෝකෙට විවෘත වෙන්නේ පංචද්වාරය. ඒතකල් මනෝද්වාරිකව හැදෙන්නේ. ඒ අම්මගේ මනෝද්වාරයෙන් නෙවෙයි. Tamanට ආйти මනෝද්වාරයක් තියෙනවා. ඒක අතීත ජීවිතයේ වලව පුණ්‍ය ශක්තිය අඩු වැඩිකම. පාප ශක්තිය නම් ඒක හැදෙන්නේ සතෙක් ගාව. නැත්නම් අපායේ. පුණ්‍ය ශක්තිය අඩු වැඩිකම තමයි මනුස්ස ලෝකේ හැදෙන්නේ. ඉතින් අංග විකලත්වයේ මන්ද බුද්ධිකත්වයේ පින් මදිකමක්. තේරුම් ගන්න මේ කාරණාව. එහෙනම් මේ ලෝකේ ඉන්ද්‍රිය අවක්කල්ලතා තියන අයට නැත්නම් විකලත්වයේ තියන අයට බුදුබණින් වැඩක් ගන්න බෑ. දැන් මම ඔබට අක්කන සූත්‍රයේ කෙටියෙන් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බෙදනවා දුෂ්ට වූෂණ 8කට සහ ක්ෂණ සම්පatti 1කට. දුර්ලභාකන සම්පatti කියන්නේ අර ක්ෂණ සම්පatti එකේ උපන් අයට. 8ම දුර්ලභ දුෂ්ටක්ෂණ. දුෂ්ටක්ෂණ වල උපන් අයට බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් ගන්න බෑ. ඒක අපායටත් අයිති, බඹලොවටත් අයිති, මනුස්ස ලෝකේ නියත මිත්‍යා දෘෂ්ටිය අංග විකලත්වයට එහෙමත් අයිති. 8ක් වෙනම තියෙනවා. ඒ දුෂ්ටක්ෂණ 8 උපදුනහම එහෙනම් ඉතින් ඒවට අදාළ දේවල් කරන මැරෙන්න බිනකින් පරලෝ යන්න ඇරුණාම බුදුන්ගෙන් වැඩක් ගන්න, ධර්මයෙන් වැඩක් ගන්න බෑ. ඔබ මේ 8ටම අයිති නෑ. නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙමෙයි, බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් නෙමෙයි, අපායේ ඉන්න කෙනෙක් නෙමෙයි. එහෙම නැත්නම් වෙනත් දහමක් තියෙන රටක ඉන්න අය නෙමෙයි. ඔය විදිහට කල්පනා කරලා බලන්න. ඒ 8න්ම මිදී ලබන එකට කියනවා ක්ෂණ සම්පatti, දුර්ලභාකන සම්පatti. ඔන්න ඊළඟ වැටෙනොත් පැන්නා. ඒ නිසා ඉන්ද්‍රිය අවක්කල්ලතාවේ නැත්නම් ඉන්ද්‍රිය විකලත්වයත් විශේෂයෙන් ඔය කකුලක අඩුපාඩු එහෙම නෙමෙයි. උතන පෙන්වන්නේ ඇසේ කනේ වාගේ දේවල් වල අඩුපාඩුවක්. මොකද ඒකෙන්නේ තේරුම් ගන්න ඕනේ. එහෙම අය ලෝකේ ඉන්නවා ඒගොල්ලන්ට වැඩක් වෙන්නේ. ඒකිනුත් ඔබ මෙතනවා. ඊළඟ එක. අජලෝ අනල මූලෝ දුර්ලභ ලෝකස්මින්. මොකද මේ පෙන්නන්නේ? මේකත් අර වගේ හදලා පෙන්නම. ජලෝ එළමූගෝ කියලා වචනයක් තියෙනවා. ජලෝ කියන එක ජඩ කියලා තියෙනවා වචනේ නම් වැරදි. එළමූගෝ කියලා තියෙනවා නැත්තම් මුග්ධ කියලා. අපි උඩ වචන දෙකක් හදමු. මන්ද බුද්ධික සහ කෙලතොලු. ඔබේම ගෙවල් වලත් ඇති, ඔබේම ගමෙත් ඇති, ඔබේ සමහර පවුල් වල එහෙම දරුවෝ ඇති. මේ රටේ ඉන්නවා එහෙම. ගෙවල් වල හදා ගන්න ළමයි ඉන්නවා. ගවුමෙන්දේකට ගවුම කියන්න දන්නේ නැහැ. සරමෙන්දේකට සරමෙන්ද ගඩින්න දන්නේ නැහැ. ඒක කඩා වැටුණාට ඒකේ වෙනසක් වාපයක් තේරෙන්නේ නැහැ. ඇස් දෙක රවුම් ඉස කෑ ටික ඉත්තෑකුර ටිකක් වගේ. තොල් දෙක විශාලයි, දෙපැත්තෙන් කෙළවරේනවා. කොහොම අය මේ රටේ තියෙන ආයතන වල ගොඩක් ඉන්නවා. මේ ළඟදී මම Facebook වලින් දකිනවා යම්කිසි පරිත්‍යාගශීලියෙක් මේ වගේ තැනකට ගිහින් එක එක පුද්ගලයාට පොරවන්නට සලුවකින් පූජා කරනවා, පරිත්‍යාග කරනවා. සමහර අය ඉතින් hina වෙලා බාර ගන්නවා, සමහර අය බලාගත්තද බලන් ඉන්න කරට දැම්මට දන්නේ නැහැ මොකටද මේ පූජා කරේ කියලා. මේ පැත්තට වෙලා බලන් ඉන්නේ කර පැත්තට ඔහම ඉන්නේ කරනවා වෙන දෙයක් කරගන්න තේරෙන්නේ නැහැ. ඔවුන්ට බුදුන්ගේ බණ වලින් වැඩක් ගන්න පුළුවන්ද? ඔන් ජලෝ එළමූගෝ. එහෙම අය 100,000 ගාණක් මේ ලෝකේ ඉන්නවා. වැඩක් නැහැ නේ උපතින්නේ. ඇයි ඒක හම් වෙනකල්ද බලන් ඉන්නේ මේ හොඳ තැනට ඇවිදින්. ආයි ඉස්සරහට ගියොත් ඔක හම් වෙන්න පුළුවන්. කරන වැඩත් එක්කලා. ඒකයි සසරේ භයානකත්වය.
අපට අද හම්බ වෙලා නැතොත් ඉස්සරහට හම්බ නොවේ කියන්න පුළුවන්. එනිසා බුදුන් වහන්සේ වදාහරනවා ඒකත් දුර්ලභ කාරණයක්. ඔවුන්ටත් වැඩක් වෙන්නේ නැහැ. මමත් එපොන් තැන් වලට ගිහින් තියනවා, hina වේගෙන බලන් ඉන්නවා. ඉඳගත් තැන ඉඳගෙන බලන් ඉන්නවා. කණ්ඩ දුන්නොත් කනවා දුන්නොත් ඔකාරේ දාගෙන හැම ඉන්නවා. ඊට එහාට මොකක්වත් නැහැ. තේරෙන්නේ නැහැ. ඔයිට වඩා තව කාරණයක් තියෙනවා. ඔබ මා උපන් රටේ නැතයිටලෝ රටේ කලාතුරකින් ඇරුණාම ඔය මව් කුසට ආපු දරුවෙක් මරන්න උත්සාහ කළේ නැහැ, පිළිගත්තා. අම්මා ගැබ්බර වෙලා ඉන්නවා දැක්කහම ගැබ්බර සිරියාවේ කියලා ලස්සන වචනයක් යදුවා කියලා මම අහලා තියෙනවා. ටෙලිනාට්‍යයක විතරක් දැකලා තියෙනවා මේ ගැබ්බර සිරියාවේ ගෙදර ගමේ තියෙන සියලුම උත්සවවල විවෘත කරන්න ප්‍රධාන අවශ්‍යකෙක් කළා යනවා ආරාධිතයා විදිහට. එහෙමයි දරුවට තැන දීලා තියෙන්නේ. ඒක මම දැක්කේ නේ ටෙලිනාට්‍යයක විතරයි, නමුත් සමාජයේත් වෙනවා නම් මම කැමතියි. එතකොට අපට එනම් මව් කුසකින් එන්න බාධාවක් නැහැ. ඔබ මගේ පවුල් වල ගත්තාම 5ක් 6ක් ඉන්නවා. මට පෙර පවුල් වල 12ක් ඉන්නවා. මරන්න හදලා නැහැ එක දරුවෙක්වත්. මා දකින්න ආකාරයට හොඳ මව් කුසක් හොයාගෙන මෙලවට එන්න පොරාල්නවා. ඉඩ නැහැ. සූදානම් නැහැ අම්මලා, ලෑස්ති නැහැ. අපිට මේ වටිනාකම තේරෙන්නේ නැහැ. මොකද දිව්‍ය ලෝකෙකින් නිවන් දකින්න පුළුවන් කියලා හිතන් ඉන්නේ. මේ මව් කුසක් අරගෙන මෙහාට ඇදින් මේක තේරුම් අරගෙන අවබෝධ කරගන්න ඕන කියලා හිතන්නේ නැහැ නේ. ඒ හින්දා ලේසියෙන් හිතනවා. නමුත් ඒ ඔක්කොම දුෂ්ටක්ෂණ කරලා මේක සන සම්පත්තිය කියලා බුදුහාමුදුරන්ට වැරදිලා නෙමෙයි, මතක තියාගන්න. අපේ අය වරද්දාගෙන. මිනිසා වීම අවශ්‍යයි. බුද්ධෝත්පාදයක ඉපදීම අවශ්‍යයි. ධර්ම විනය අහන්න ලැබීම අවශ්‍යයි. තේරුම් ගන්න පුළුවන් වාසනාවක් අතු වෙන අවශ්‍යයි. ඉන්ද්‍රිය දුර්ලභත්වේ නැති වෙන්න ඕන. මන්ද බුද්ධිකත්වේ නැති වෙන්න ඕන. දැන් වැටවල් කීයකින් පැන්නද ඔයගොල්ලෝ? ඔය එකක්වත් නැහැනේ ඔයගොල්ලෝනේ. අර නැති ඕන් නැති ඒවා නැහැ. සුසුකම් තියෙනවනේ නේ. ඒක තමයි දුර්ලභත්වය කියලා කියන්නේ. එහෙනම් කල්පනා කරන්න, ඒ බඳු උත්පත්තියක් ලැබුව අයට මද වූ පිනකින් තමයි උපතක් ලැබිලා තියෙන, අංග සම්පූර්ණ පිනක් නැහැ. එහෙනම් බුදුවරුන්ගෙන් ධර්මයෙන් වැඩක් කරගෙන සසර ගමනෙන් අත මිදෙන්න අවශ්‍ය දේවල් කරගන්නට අවශ්‍ය අවබෝධය නැහැ. දැන් 6 වෙනි එක තමයි මට ගොඩක් බණ කියන්න තියෙන එක. මෙන්න මේ අයට මේ කඩයින් පහම පැනලා ආපු අයට ඊළඟ සුසුකමක් තියෙනවා. කුසල ඡන්தோ දුර්ලභෝ ලෝකස්මින් ඒ මොකද්ද කියන්නේ? මේක ටිකක් විග්‍රහ කරලා ඉන්නවා ඉස්සර වෙලා. අපිට සමාජයෙන් පුරුදුනේ පවා කුසලයේ පින කුසලයයි කියලා. මතක තියා. එතන ඉඳලා අපි මේක ගන්න වෙනවා. නමුත් පින කියන්නේ පුණ්‍ය ආවිසංකාරයක්. ඒක භවගාමී කුසලය. පිනෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්නයි පැවිද්දේ ආයු වර්ෂයක් බල මේ ටිකේ ලබන්න ඇරුණාම ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. භවගාමී කුසලය. පාපේ භවගාමී අකුසලය, පින භවගාමී කුසලය, ධානයේ භවගාමී කුසලය එකක්. දැන් පිනක් තිබුණා, පවක් තිබුණා, ධානයක් තිබුණා සිද්ධාර්ථ කුමාරයා උපන් රටේ. පැවිදි වෙලා පස්වගතවුසන් අසුරු කරලා ඊට පස්සේ එහාට ගිහින් තව එහාට බග්ගවල උගන්වපු ශාස්ත්‍රයේ 8 වෙනි ධානයත් පහු කරගෙන ගිහින් තව මොනවද හොයන්නේ? කිං සත්‍ය ගවේසී කිං කුසල ගවේසී. 8 වෙනි ධානයේ සත්‍ය නම් කුසලය නම් හොයන්න යන්න ඕනේද? දිව්‍ය ලෝකයේ අනේක කුසලය නම් හොයන්න යන්න ඕනේද? එහෙනම් උන්වහන්සේට තව එහාට කිං සත්‍ය කුමක්ද? කුසල් කුමක්දයි හොයන්න වුණා. ඒ කුසල් කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් කුසල කියන එක, කුසලතා කියන එක, දක්ෂතා කියන තැනට එනවානේ. අපි තව තැනකින් හොයාගනිමු. සිංහලෙන්ම කියන්නකො ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමීච්ඡාචාරය, මුසාවාදය, බොරුව, පරුස, හිස් කේලම්, දැඩි ලෝභ, වලවත්කම, මිත්‍යා දෘෂ්ටි. දස අකුසල්. දානය, සීලය, භාවනාව දස පුණ්‍ය ක්‍රියා. දස කුසල් එහෙම නෙමෙයි, මතක තියාගන්න. මට දස කුසල් කියලා දෙන්න කවුරු හරි. හැබැයි වෙනම 10ක් කියන්න ඕනේ. ත්‍රිපිටකයේ ඔක්කොම හෙව්වත් හොයාගන්න බෑ. ඇයි? ඉහතකී දස කුසලයෙන් වෙන්වීමට දස කුසලයයි කියනු ලැබේ. දස කුසල් 10ට මුල ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ වලින් වෙන්වීමට කුසලයේ කියලා ත්‍රිපිටකයේ තියෙනවා නේද එහෙනම්? අපි මොනවද මේ හොයන්නේ? අපි ඉතින් කුසලස්ස උපසම්පදා කියන එක පිංගල යුතුය කියලා පරිවර්තනය කරගන්නවා. එතකොට බුදුන් වහන්සේ
මේ අත්කලමතාන යෝගින්ගේ පව අතහැර හැරලා ධානලාභීන්ගේ ධාන අතහැරලා මොනවද හෙව්වේ? කිං සත්‍ය ඊට එහා සත්‍යයක්. කිං කුසල ඊට එහා එකක්. අන්න එහෙම බුදුන් වහන්සේ වදාළ මේ කුසල කියන එක මොකක්ද කියලා ඒ කුසල ඡන්දය ඒ කුසලයේ උපදවා ගන්නට කැමැත්තක් ඇති වෙන්න එපයි. තව තැනකට අපි යමු. කුද්දක නිකායේ පරිහරණය කරනකොට හම්බ වෙනවා පුංචි සූත්‍රයක් පේලි තුනයි තියෙන්නේ. දෙකයි. පේලි දෙක වුණාට අර හැදෙන ගහ දෙපෙත්තේදී දැනේදී කියෝ වගේ තමයි. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. ලෝකෙට පහළ වෙලා බුදවරු අරුත් වශයෙන් ගත් කල ධර්ම න්‍යාය දෙකයිලු දේශනා කරන්නේ. කතමානි දේ මොනවාද දෙක? එක පාපං පාපකතෝ පස්සතාති අයං පඨම ධම්ම දේශනා. අපි දන්න පරිදි නෙමේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි පාපය වශයෙන් අපි දකින්න වෙනවා. මතක තියාගන්න. අපි දන්න පරිදි නෙමෙයි ආ. පාපං පාපකතෝ දිස්සා දැක්කනම් පාපේ වශයෙන් ඊට පස්සේ කරන්න තියෙන තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති. ඒ පාපේ නොඇලෙන්නට මිදෙන්න ගැලවෙන්න. බුදු සමය සම්පූර්ණයෙන්ම පාපේ වශයෙන් දැක පාපෙන් මිදීම පමණයි. දැන් පාපය මොකද්ද? අන්න එහෙමයි හොයන්න ඕන. දැන් අපි බලමු. උපාදානේ බයං දිස්සා ජාති මරණ සම්භවේ අනුපාදා විමුච්ඡanti ජාති මරණ සංඛයේ. පාලි සිංහලට ගත්තාම සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. ඔයක තැන. උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි නොඅනුපාදානස්ස. මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත කෙනාට උපාදාන රහිත වුණාම උත්පත්ති පනවන්නේ. අපි කියමුකෝ බබලෝ ගියයි කියලා හරි බබලෝ කාලේ ඉවර වෙනවා. දැන් එතනින් රූපාවචර අරූපාවචර ධානලාභින් සතර දුක් කෙලවර කරනවද? නෑ ධාන කාලේ ඉවරලා හීන ප්‍රතිසන්දියකට ආපහු වෙනවා. ආගන්තාරෝ පුනබ්බවං. එතකොට ඒ සතෙක් වෙන්නත් පුළුවන් මිනිස්සෙක් වෙන්නත් පුළුවන් කොහේ යයිද කියන්න බෑ. සතර ඉවර නෑනේ. අපාය ගියා නම් පව ඉවරනකොට තව ඉතුරු පාපයකට විපාක දෙන්න මෙහාට අංග විකල මන්ද බුද්ධික වෙලා එයි. දිව්‍ය ලෝකේ ගියා නම් දිව්‍ය ලෝකේ පින ඉවරනකොට ඒ පින ඉවර වෙලා තව පාපයකට හෝ ධානයට බබලෝ යන්නේ නැහැ පාපයට හෝ මිනිසුන් අතරට එයි. බබලෝ ගියා නම් බබලෝගේ ධාන කුසල ඉවර වෙලා මෙහාට එයි මිනිසුන් අතරට හෝ තවත් හීන ප්‍රතිසන්දියකට. ඇයි ඒවා අදාළ ගමන් හදලා දුන්න ඇරෙනව බව නිරෝධය හැදුවේ නැහැ. මේ හැම එකක් තුළම මොකද්ද තිබුණේ? උපාදානය තියෙනවා. ඒ නිසා පින වෙනයි කුසලය වෙනයි. පින පුණ්‍යාවි සංකාරයේ පිනට ලබා දෙන්න පුළුවන් මිනිස්සු අතර ආයු වර්ණ සැබ්බල පැවිදි වුණොත් සිව්පසේ යනමින් දෙවියන් අතර දිව්‍ය කාම සම්පත්තිය. ඒ තමයි පිනේ විපාක. පින කියන්නේ කර්මයක්, කර්මයට හම්බ වෙන්නේ විපාක. පව කියන්නේ කර්මයක්, හම්බ වෙන්නේ දුක් විපාක. ධාන කියන්නේ කර්මයක්, හම්බ වෙන්නේ ධාන විපාක. කුසලයට හම්බ වෙන්නේ ලෝකෝත්තර විපාක. අර කර්ම විපාකනේ. එහෙනම් ලෝකෝත්තර විපාක පාප කර්මයට හෝ පුණ්‍ය කර්මයට හෝ ධාන කර්ම විපාකයක් වශයෙන් ලැබෙන්නේ නැහැ. අපි බලමු තව වචනයක් විතර එකතු කරගෙන මේ යන්න. මින් පෙර දේශනාවල මේවා තිබෙනවා. නමුත් මේකට එකතු කරමු අපි. චත්තාරි මානි වික්‍රේ කම්මානි මා සයන් අභිඥා සච්චිකත්වා ප්‍රවේදිතානි. මානේ මම මේ කර්ම જાති හතර ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැනගෙනයි ලෝකෙට එලි කරලා තියෙන්නේ. ඔන්න බුදුසමයේ මහා කර්ම සූත්‍ර හත තුළ එළි වෙනවා මිනිසුන් අතෙන් සිදුවෙන කර්ම හතරක් තියෙනවා කියලා. තියෙනවා දන්න අය නැහැ. රේඩියෝ එකෙන් බණ අහන පන්සල අතු ගන්න උපාසකම්මා දන්නේ ගෙදර මිනිස්සයාට අසනීප වුණොත් ඒක කර්මය කියන්නේ. තමන්ගේ කකුල රිදෙන්න ගත්තොත් ඔදිකක් වුණා ඒක කර්මය කියන්නේ. කර්මය කියන පදයට අසුභ ආදී චේතනාවක් දීලා දුක් විපාක පමණයි කර්ම කියන්නේ සමහර අය. හැබැයි තවත් සමහර දන්නවා කටින පින්කම් කියලා. පින්කම් කියන්නේ පුණ්‍ය කර්මය කියලා. පාප කර්ම පුණ්‍ය කර්ම. මම පාලියෙන් විග්‍රහ කරන්නේ කොහොමද?
අතිබික්කේ කම්මං කන්නං කන්න විපාකං. කර්මයක් තියෙනවා ඒක කලුයි විපාකේ කලුයි. පළවෙනි කලු කියන්නේ පාප කර්මය, දෙවෙනි කලු කියන්නේ දුක් විපාක. පාප කර්ම සහ දුක් විපාක ඔන්න කර්ම න්යාමයේ උපාදානය තුළ සම්බන්ධතාවය ඇති කරන ආකාරය. අතිබික්කේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. පුණ්‍ය කර්මය සහ සැප විපාක. පුණ්‍ය කර්මය සුදුයි, විපාකය ආයු වර්ණ සැපබල මිනිස්සු අතර පැවිද්දෝ දෙවියන් අතර. මේකෙම දිගුවක් තමයි ධානා කර්මය. ධානා කර්මය කරලා පරලෝක ගියාම බබලෝ එහි තියෙන්නේ ධාන සෝයක්, සුඛ විපාක. තවත් ඉතින් අපේ බෞද්ධයෝ වගේ පින්කම් කරනවා, අරක්කු බොනවා, පෙරහැර කරනවා, බීලන්ට යනවා, පින්කම් ඉල්ලලා අරක්කු බෝතල් එලීට අරන් පාටි දානවා. පව්පින් දෙකම කරන අය ඉන්නවා. ඔය ටිකක් පව් කෙරුවට කමන්නේ ලොකු පින්කමක් අවුරුදු සැරයක් කරපුවාම කියලා කියන බෞද්ධයොත් අපේ රටේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පව්පින් දෙක කලව මේ කරපුවම පවෙන් ඉපදුනොත් ඇතාගාවේ ආසුනකේ ආශ්‍රය වෙනවා, පින් ආවොත් හොඳට කණ්ඩ දෙන්න නාවන්න කෙනෙක් ළඟ ඉන්නවා කියලා. එහෙම එකකුත් තියෙනවා. එහෙනම් පව්පින් කලමේ කරපුවාට විපාක හම්බ වෙන්නේ මිනිස්සු ළඟ නෙමෙයි, ඇතාගාවේ ආසුනකේ ආශ්‍රය ළඟ කියන එක ජානුස්සූත්‍රයේ තියෙනවා. ජානුස්සෝනි සූත්‍රයේ. ඕනම් කියවලා බලන්න. කියවලා බලනකොට ලේසි පව්පින් දෙකම නොකර ඉන්න. සිරිපාද යනකොට පේලා යනවා වරුනහම ඉස්සර ගියාය සෑත උදානම් වෙලානේ ගියේ. ඔගේ පින්කමක් නම් එක පින්කමක්. ඒකට පව්කම් එකතු කරන්න දෙන්න එපා කාටවත්. අපි පුරුදු වෙලා තියෙන ගණන් ගන්න නැතුව දෙකම කරන්න. එතකොට ඒකට කන්න කර්ම කන්න විපාක, සුක්ඛ කර්ම සුක්ඛ විපාක, කන්න සුඛ කර්ම කන්න සුඛ විපාක. මොකද්ද මේ ආවරණය කළේ? සංසාරේ. පාප කර්මය සතර අපාය, පුණ්‍ය කර්මය මිනිස් ලෝකේ සහ දිව්‍ය ලෝකේ, ධාන කර්මය බඹලව. සංසාරේම කර්ම විපාකනේ. අපි සංසාරෙත් එකතු කරලා බලමු මෙතෙන්ට. මෙරි ඉපදී යන ගමනට සංසාරයයි කියන ලැබේ කියලා ඔබ කීවට මම එහෙම කියන්නේ නැහැ. මම කියනවා සංසහ සාර එකතු කිරීමෙන් සංසාරය හැදේ. එවිට පාලියෙත් සාරය සාරවත්, සිංහලත් සාරය සාරවත්. මේ සාරවත් පදයට පාලිය සම්පදේ එකතු කරලා අරන් තියෙන්නේ සං කියන්නේ එකතු කරන කියන අර්ථය. සංවර්ධනය. ජලය, දුරකථන, විදුලිය, මහා මාර්ග, පාලම්, බෝක්කු ගමකට ඔක්කොම වැඩි දියුණු කරන වර්ධනය. සං සියල්ල එකට වැඩි දියුණු කරනවා. අම්මා තාත්තා දුව පුතා බෑනා ලේලිය සේරම එකතු වෙලා ගෙදර වාසය කරනවා සාමීන් සමගින් සමාගෙන් කපා කොටා ගන්න නැතුව. එතකොට එක්ක වාසය කිරීම සංවාස, වාසය කිරීම සං එක්ක වාසය කිරීම. සිංහලට වෙන ඒවාට යොදාගත්තට. එහෙනම් එකතු කිරීම සාරයි සංසාර. මොනවද එකතු කරන්නේ? මිනිස්සු. උපාදානය තුල පෘථග්ජන පුද්ගලයා පව් එකතු කරනවා. එතකොට කියනවා පව්සාර. කෝටිපති වෙලා ඉන්නවා, යාන වාහනෙන් යනවා, අතාරින්න ලෑස්ති නැහැ හේරුවෙන් වෙලා දාන්න. කුඩු. මොකද සල්ලි හම්බුනේ එකෙන්. ඔවුන් ඊට පස්සේ ඒ වෙනුවෙන් අනිත් අය වෙඩි තියලා මරා ගන්න ලෑස්ති වෙලා ඉන්නවද? පින්සාර නැහැනේ දැන් එතකොට. මැරෙන්නෙම කවුරු හරි එක්කලා වෙඩි කාලා ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන්. ඊට එහා පැත්තට අපිට අපේ අම්මලා තාත්තලා ස්වාමීන් වහන්සේලා කියලා දෙනවා ඕවා කරලා නම් හරියන්නේ නැහැ. යහපත් දේවල් කරන්න ඕන. අපි ඊට පස්සේ පිනට එනවා පෘථග්ජන අය වශයෙන්. අපි දැන් පින්සාර. දැන් පින්සාරව පරලොව ගියොත් අඩු පිනට, මධ්‍යම පිනට මිනිසුන් අතර උත්පත්තිය. ඉහළ පිනට දාණයට දෙවියන් අතර උත්පත්තිය. මේකටත් එහාගේ සාරයක් හොයාගත්ත කැලේට ගිහින් ඒකට කියනවා ධානසාර. රූපාවචර ධාන, රූපාවචර බඹලෝ 16යි, අරූපාවචර ධාන, අරූපාවචර බඹලෝ 4යි. නවසත්තාවාසේ 31 සලයේ පෞසාර, පින්සාර, ධානසාර සමානයි සංසාර. කොහේක නිර්වාණ නැහැ. මේ ලෝකයා පිළිගන්න වෙනවා පෞසාර, පින්සාර, ධානසාර සමානයි සංසාර, ඒකකවත් නිර්වාණ නැහැ කියලා. හැබැයි ඊට එහා පැත්තේ නිර්වාණ මාර්ගය තියෙනවා. ඒක වහලා හින්දා අපට පින් කරන්න බුද්ධ ආගමක් හදලා දීලා තියෙනවා. මොකද අනාගත බුදුහාමුදුරුවෝ චතුස්සත්ත්‍ය දේශනා කරනතුරු වෙන අපට තේරෙන්නේ නැති නිසා සහ බැරි නිසා. ඒ හතරවෙනි කර්මය නරකද විවෘත කරගත්තොත් මේ සමාජයට. අතිබික්‍රේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණෙනි තවත් කර්මයක් තියෙනවා. ඒක කලුත් නෑ, කලු විපාකත් නෑ, සුදුත් නෑ, සුදු විපාකත් නෑ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. කර්ම රැස් කිරීමේ කර්මයේදී කර්ම උපාදානයේ වී සසරට බැඳේ. කර්මක්ෂය කිරීමේ කර්මයේදී කර්ම උපාදාන නොවි අවසන් වේ. පව් නැත්තම් යන්න අපායක් තියනවද? පින් උපාදාන නැත්තම් යන්න කාමසුගතියක් තියනවද? ධාන තියන අයට උපාදාන නැත්තම් යන්න බඹලුවක් තියනවද? ඇයි
අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ පවතින සප්ත කර්ම සූත්‍රවල සඳහන් වෙලා වූ කර්මක්ෂය කිරීමේ කර්මයේ පොතට සීමා කරලා මේ සමාජයට දුන්නේ නැත්තේ. ඔන්න ඔය කුසල ඡන්දය කියන්නේ කර්මක්ෂය කිරීමේ කර්මයට කැමැත්ත ඇති වෙන එක. එහෙනම් අපි ඊතුරු කාලය තුල ඒක හොයාගන්න වෙනවා. කුසල ඡන්දය දුර්ලභයිලුනේ. අර වැටයි අර කඩයින් පහෙන්ම පැනලා අප පුද්ගලයාට දැන් සම්මුඛ පරීක්ෂණේ හුඟක් සමත් කාලයි. මේකෙනුත් සමත් වෙන්න වෙනවා. දැන් එහෙනම් අපට අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කරන්න වෙනවා. ඒක කරන්න අම්මා වශයෙන් තාත්තා වශයෙන් භික්ෂුව වශයෙන් ස්ත්‍රී වශයෙන් පුරුෂයා වශයෙන් පුද්ගලයෙක් වශයෙන් බෑ. ඒ ඔක්කොටම පුළුවන් පාවිච්චි කරන්න ඕනේ පංචස්කන්ධේ. ඇහෙන් කනෙන් නාසයෙන් තමයි කරන්න ඕන. අර ජීවිත එකක් වශයෙන් අරන් බෑ. දැන් මම ඔබට කිව්වා නේද උපාදානයේ පාපයයි උපාදානයේ මිදීම කුසලයයි කියලා. ඔන්න මම දැන් පාපය පෙන්නනවා. එතකොට අකුසලයේ පෙන්නනවා අකුසලෙන් වෙන්නේ මේ කුසලය ඔබ තෝරගන්න. එහෙනම් අපි බලමු දැන් මොකද්ද කියලා. ඔබට ගැලපෙන අකුසලය. මාත් සමගින්. මම ඔබේ ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ මේකක් අරගෙන මේ වැඩේ පෙන්නනවා. මොකද්ද? අකුසලය. ඊට පස්සේ ඒකෙන් වෙන වෙන එකට කුසලයේ කියන්නේ කුසල ඡන්දය ඉපදුනහම ඔන්න ඔබට භාවනාව තේරෙයි. ඇසටත් කනටත් නාසයටත් දිවටත් කයටත් කියන දොරවල් පහට අරමුණක් හැමීම සඳහා කරුණු තුනක් උදව් වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ සංයුත්ත නිකායේ සූත්‍ර දේශනා 100ක විතර පෙන්නනවා. පොතේ තියෙන එක ඉගෙන ගන්න එපා ඔයගොල්ලෝ ගැත්තනම් තේරුම් ගන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්ස ඔබට ඇහැ තියෙනවනේ නේ. එහෙනම් ආලෝකයේ ඇතුළට එළියෙන් තියෙන රූපයකට ආලෝකයේ වැටි එන්නා වූ ආලෝක කිරණ ඔබේ ඇස තුළට ඇවිදින් පහළ වෙලා ඇස තුළ පුංචි සෙවණැල්ලක් හදනවා. අරක බිම්බේ ඇස තුළ හදන රූපේ පටිබිම්බය. මේකට තින්නම් ඇහි ප්‍රසාදයයි මේ ගෝචර රූපයයි මේ ගෝචර රූපේ මතක් කරලා දෙන්නා වූ චක්කු විඥානයයි පහළ වෙන්න. මේ තුනේ එකතුවට තමයි පස්ස චෛතසිකය කියලා කියන්නේ. මේ ඇහැ තියෙනවා නෙමෙයි ඇහැ දැන් හැදෙනවා. හැදිලා මේකට ස්පර්ශ වෙන්නේ. කනෙත් එහෙමයි. කනට වෙනස් වෙන්නේ සෝතංච පටිච්ච සද්දයෝත උප්පජ්ජති සෝත විඥානං. කනට රූපේ නෙමෙයි ශබ්දය. ශබ්දය අර කන්බරේ වැදුනහම එතන තමයි ශබ්ද රූපේ පහළ වෙන්නේ. ඒ ශබ්ද රූපේ තමයි ඔබට මිතුරා හතුරා වෙන්නේ ඔබට කැමති පරිදි. ඒ බාහිර ලෝකේ ඒක තියෙනව නෙමෙයි. ඒකත් මම ටිකක් කියලා ඉන්නම්කෝ. අපි යනවා බුරුමේ නෙමෙයි ඇමරිකාව නැත්තම් වෙනත් රටකට. ගින් බලනවා මිනිස්සු ආශ්‍රය කරලා. උඩ බුද්ධ ආගම හෝ පව්පින් හෝ මොකක්වත් නැහැ. සත්තු ඔක්කොම කෑ ගහනවා. සත්තු ඔක්කොම සවන් දෙනවා. ඒ වනිසා කිසිම ප්‍රසාදයක් අප්‍රසාදයක් නැහැ. අපි හැදෙන්නේ එහෙම නෙමෙයි. අපි හැදෙන්නේ අම්මල තාත්තලා කියන අර නැකත් සාස්ත්‍රය උදව් කරගෙන. ඒ හින්දා ඉතින් පොල්ලත්තේ විතර දාන්නේ දන්නේ නැති හින්දා ඒ වුණාට චුට්චුක් ගන්නවා කියන්නේ අපිට බාධාවක්. ගමනක් යන්න විදියක් නැහැ. දැන් සද්ද ඇහෙනකොට අද නම් ගිහින් වැඩක් නැහැ කියලා හිත ඇතුලේ තියෙන එක එනවා. උණ දන්නේ නැහැ අපිට එහෙම එකක් තියෙන බව. අපි හිතන් ඉන්නවා එහෙම. එසොනක කනිදානේ ඉඳලා කම්මැලිකම නැකිලා කම්පොට ගහනවා මොකද? එළියට බහින්න ලෑස්ති වෙනවා ආව යන්න එපා කියලා කිව්වේ. අපි ඉතින් ඊට පස්සේ ඔතන ඔළුව නරක් කරගෙන යන්නේ. දැන් ඉතින් බාධා වුණා ගිහින් වැඩක් නැහැ. එහෙනම් ඔළුව නරක් කරගෙන ඉඳලා කොච්චිට හැප්පිලා නැරෙනවා. ඒක දිහේ නෙවෙයි යන්නේ. මේ සිවුරට ආපු කාලේ මම තනියම ඉඳිමින් බල්ල උඩ බරන්නේ ඇයි නරි හූ කියන්නේ ඇයි කියලා හොයලා තියෙනවා. ඒවා උන්ගේ පෞද්ගලික කාර්යය. අපට අදාළ නැහැ කිසි විටකත්. ඒ සුභයක්වත් අසුභයක්වත් නැහැ. එතකොට අර උගේ ශබ්දය වෙනයි ඒක තුළ උපදින්නා වූ බය තමන්ගේ හිතේ ඇතුළත තියෙන හදාගත්ත එක. ඔන්න ඉතින් ගාලකින් නරියෙක් කෑ ගැහුවේ නැහැ. ඔය ඉතින් කවුරු හරි මැරෙන්න ඕන් හොත අපි හිතන් ඉන්නේ. නරියා ඉතින් අපිට වඩා හොඳ නැකත් කාර්යයක් බලමු. මම ඉතින් කියලා ගියා ගමට. බය වෙච්ච මිනිස්සෙක් හෘදයාබාධයෙන් මැරෙන්නත් පුළුවන් හැබැයි. නරියා දන්නේ නැහැ ඒක අපි තමයි හදාගත්තේ. ඒ නිසා මේ බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස අපිට කිසිම කරදරයක් කරන්න ඇවිදින්නේ නැහැ. ඒවා සුන්දරයි. අපි ඒවෙන් හදාගත්තාම විඳවනවා. ඒ විඳවන ආකාරය දැන් මම පෙන්වනවා පස්ස ඇහෙනම් පස්සපච්චා වේදනා. ස්පර්ශ වුණාම ඒ ශබ්දය රූපය විඳින්න ඕනේ. හතුරානම් දුක් වේදනාවක් මිතුරානම් සැප වේදනාවක් නෑ දයානම් ඇල්මක් විරුද්ධවාදියානම් ගැටුමක්.
ජොබ් එක නැති කරපු කාලකන්ණිය නම් අර මගේ ජීවිතේ නැති කරපු වව්කාරයා කියලා විදවනවා. මැරෙන්න ගිහින් බේරගත්තා නම් ලේ දීලා ආන්න මගේ ජීවිත බේරගත්ත ගැලවුම්කාරයා කියලා විඳිනවා. කොහොමත් වේදනා. සැප වශයෙන් විඳි, දුක් වශයෙන් විඳි, උපේක්ෂා වශයෙන් විඳි. පස්සපච්චා වේදනා. මොහොතකින් සිදු වෙනවා මෙච්චර වෙලා යන්නේ නැහැ කියන්න. වේදනාවට ඇලෙනවටත් වේදනාවට ගැටෙනවටත් කියනවා වේදනාපච්චා තණ්හා. අන්නේ වේදනාවට ඇලෙනවට ගැටෙනවට තමයි මම වෙනවා කියලා කියන්නේ. මමත්වය. තණ්හාවටමයි මම කියන්නේ කියලා සූත්‍රවල පෙන්නලා තියෙනවා. මමත්වෙන් ගන්නවා. ඇලීමත් මම ගැටීමත් මම එතකොට. තණ්හාපච්චය උපාදාන. තණ්හා වුණොත් අන චිත්තාභ්‍යන්තරයට බැස ගන්නට අවශ්‍ය වෙන පරිදි දැඩිව ගැනීමක් සිද්ධ වෙනවා. ඔක පොතේ නෙමෙයි ඇහි සිද්ධ වෙන්නේ මතක තියාගන්න. ඇහි නැත්නම් කනේ, නැත්නම් නාසයේ ඕන එකක. එකකින් පෙන්නන්න. උපාදාන පච්චා භව. උපාදාන වුණොත් යලි හෙටහට ගන්න හෝ ප්‍රතිසන්දියක් ලබා දෙන්න ගැළමෙට පරිචිත්ත අභ්‍යන්තරයට බැස ගන්නවා හේවත් අවශේෂ වෙනවා. අවශේෂ නිරෝධය කියනවා. අනුසේ හේතු ඉතුරු වීම කියලා කියනවා. එහෙනම් රූපේ නිසා, කනේ නම් සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. අර ශබ්දේ සම්බන්ධේ. පස්සපච්චා වේදනා. මිහිරි ගීතයක් අපිව මරන්න ගෙනාවු නරියෙකුගේ නරක හූ කීමක්, කෑරලියෙකුගේ අසුබ හූ කීමක්, උගේ සද්ද සුබ හෝ අසුබ නැහැ. අපි තමයි ඒක බෙදාගන්නේ. ඒක තමයි පස්සපච්චා වේදනා කියන්නේ. වේදනාවට අසුබ වශයෙන් හිතන එක තමයි වේදනාපච්චා තණ්හා. නැත්තම් සුබ වශයෙන් හිතන එක. පෙර බල සුබ නිමිති පෙරණ මග නැකතටත් වැඩි කියලා හොඳ පැත්තට දැක්කොත් එහෙම ඉතින් ඔය සාමාන්‍යයෙන් ඉතින් මනමාලි පිටත් කළා යනවා කියලා කියන්නකෝ. ඉතින් බැරි වෙලා කවුරු හරි වතුර කල් ගෙඩියක් ඉස්සරහට අරන් ආවොත් එහෙම ඉතින් ඒක ස්වභාවිකම දෙයක් නේ. සුබ මේ දෙයක් නේ. ඒ අම්මා කවුරු බලෙන් ලෑස්ති කළා වතුර විදුරක් ඉස්සරහෙන් අරන් ආවට ඒක අර වෙනවද හිතමතා කරන බොරුවක් නේද? ඒ සුබ නිමිති හදන්න හදනවා. බලේ. ඒ අර හිතනේ හදන්නේ. නෝ තේරුම් ගන්න. ඒකයි කියන්නේ. එහෙනම් අපිව හදාගත්ත ලෝකෙ ඉන්න ඕනේ නැහැ. උමුකුත් දන්නේ නැහැ. මතක් වෙන එක වරදක් නෙමෙයි හොඳක් මන් දකින්නේ. ඊට පස්සේ අඩුපාඩු හදාන ගියහැකි. ඒ නිසා සත්‍ය කෑ ගහනකොට පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. ඒ වේදනාවට තමයි මේ අසුබයි සුබයි කියලා ගන්නෙ. ගත්තාම එකෙන් හදවතට රිදුමක් ඇති වෙනවා. ඒක තමයි මමත්වෙන් ගැන උපාදාන. උපාදානපච්චා භව. ඒ නිසා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් කියන දොරවල් හයෙන්ම පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව අරමුණ. මෙන්න මේ තණ්හා උපාදාන භවවලට කියනවා පාපය. අකුසල ඡන්දය දැන් ඔය තියෙන්නේ. මොකද උපාදානයේ පාපයයිනේ. එහෙනම් පව් කරන්නාට පව් තණ්හා උපාදාන භව. සතරට බැඳෙන්නේ නැද්ද? බැඳෙනවා පවෙන්. පින් කරන්නාට ප්‍රසාදන පුද්ගලයාට මේ කතා කරන්නේ පිනෙන් තණ්හා උපාදාන භව. අර ධානලාභියාට ධානයේ තණ්හා උපාදාන භව. තණ්හා උපාදාන භව නම් ඒකට කියනවා අවිද්‍යා සංකාර. දැන් හරිද? අවිද්‍යා සංකාර කුසලයේ කියන්න කවුරු හරි මට? මෙතන පිටකේ උගන්ලා තියෙන පටිච්චසමුපාදේ අවිද්‍යා පත්‍ය සංකාරා කුසලයේ කියලා කියන්න කවුරු හරි නැහැ. අවිද්‍යා සංකාරා කුසලයේනේ. ඔන්න මේකට කියනවා පමාව. අකුසල ඡන්ද මේ සසර කරමින් ආපු වැඩේ. අබුද්ධෝත්පාදී ඉපදලා බුද්ධෝත්පාදී ඉපදලා වෙන ආගම් ඉපදලා පව් හොඳයි පින් නරකයි පින් හොඳයි පව් නරකයි ධාන හොඳයි කියලා කොහෙ ගියත් ඒකට අදාළ තණ්හා උපාදාන විද්‍යා සංකාර වලින් මිදෙන්න බැරි වුණා නිසා භවගාමී. අකුසල ඡන්දය අරුණම කුසල ඡන්දය කියලා දෙන්න හම්බුනේ නැහැනේ බුදුහාමුදුරුවෝ ධර්ම විනය දේශනා කරන කෙනෙක්. ඒ වගේ බඩ තේරෙන්න පුළුවන්. මොකක්ද අපි කතා කරා වූ අරියා භූමි පච්චා ධාතු උත්පත්තිය. ඊට පස්සේ බණ අහලානේ කුසල ඡන්දය උපදින්න ඕන. තව ඉස්සරහට ඕගොල්ලන්ට නම් දැන් මෙන්න මේ වරද කවදාවත් පන්සිල් වලට අටසිල් වලට උපසම්පදා සිල් වලට ශික්ෂාපද වලට නිවැරදි කරන්න බෑ. මොකද මේවා රකින්නේ ශික්ෂාපද රකින්නේ මේ ස්කන්ධ පහ තුල නෙවෙයි. පුද්ගලයෙක් වශයෙන්. උදේ පන්සල් ගිය පුද්ගලයාම හවස ඉන්න ඕන සිල් රැකෙන්න. ඉතින් එහෙම පුද්ගලයෙක් ඉන්නවා කියලානේ සිල් පව බාර දීලා තියෙන්නේ. ඒ නිසා පන්සිල් රකින්න පුද්ගලයාට අසිල් රකින්න පුද්ගලයාට එතන අරමුණේ මේක බලන්න පුළුවන් නම් ඒක උදව් කරගෙන ධර්ම විනය හැදෙන්න පුළුවන්. හැමෝම අන්තිමට ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම වලින් එහාට නොයන තැනට අවබෝධ වෙන්න ඕන. ඇයි?
ත්‍රිලක්ෂණේ දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුල දුකින් මිදෙන්න. ඒකේ නිත්‍ය සුඛ ආත්ම ලක්ෂණය පාපයයි අනිදුක්ඛානාත්ම ලක්ෂණය පාපයෙන් වෙන්වීමයි. චතුරාර්ය සත්‍ය දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුල පාපය දුක සහ දුකට හේතුවයි. කුසලයේ දුක නැති වූ තැන සහ මාර්ගයයි. ඔය ditthadam පරයය තමයි ඔක්කොගෙම තියෙන්නේ. පටිච්චසමුප්පාදයේ දේශනා කළේ අවිද්‍යාව තුළ අවිද්‍යාපත්‍ය සංඛාරා ඒ පැවැත්මයි. ඒක පැවැත්ම අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධය ගැලවෙන ආකාරයයි. ඒක ස්කන්ධ පංචකය තුළ බලන්න ඕන. පොතත් බලලා හරියන්නේත් නැහැ. ආත්ම තුළ පටිච්චසමුප්පාදේ පාඩම් කරලා හරියන්නේත් නැහැ. කර්ම දේශනා කළේ පාපයේ පින ධානයේ උපාදාන තුළ කර්ම රැස් කිරීමේ කර්මය මේ තුනම Tamanට උපාදානයෙන් මිදෙන එක කර්මක්ෂය කිරීමේ කර්මය. ඒක බුදුන් වහන්සේ ඉලි කරපු එක. ඒක කෙරෙන්නේ කර්මක්ෂය වෙන්නේ අරමුණෙන් අරමුණට මොහොතේ සිහිය පාවිච්චි කරලා. මරණ සතිය කියලා එකක් දේශනා කළා. අපි හිතන් ඉන්නවා මෞකසෙන් ජීවිත අවසානයේ මරණයට මරණ සතිය කියන්නේ කියලා. නෑ මේ ස්කන්ධ පංචකෙන් පංචකෙට මැරෙනවා. නමුත් අපි උපාදාන කරන මැරෙන නිසා අපි මරණ සතියක් නෑ ප්‍රමාදයට අහු වෙලා. උපාදානය කරගන්න නැතුව මැරෙනවා නම් ඒකට මරණ සති කියලා කියනවා. ඒක ස්කන්ධ පහෙන් පහට උපාදාන නොවි අවසන් කරන්න මරණ සතිය වඩන්න ඕන. ත්‍රිපිටකය තුළ මොනද පංච උපාදානස්කන්ධය තුළ පංච උපාදානස්කන්ධ මිදීම සඳහා චතුස්සත්ත්‍ය ත්‍රිලක්ෂණේ පටිච්චසම්පාදයේ බොජ්ජංග කර්මක්ෂය කිරීමේ කර්මය මරණ සතිය ඕනෑ දහම් පෙළක් භාවිතා කරන්න. හරියට ස්කන්ධ පහ ඉගෙන ගන්න. හරියට ඒකේ රූප කියන්නේ ශරීරය නෙවෙයි. ඒක රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ නෙවෙයි. මතක තියාගන්න. ඒක රූප කියන්නේ රූප අරමුණ, ශබ්ද අරමුණ. හැබැයි භංග සූත්‍රයේ තියෙනවා පඨවි ආපෝ තේජෝ කියලා. තේරුම් ගන්න. චත්තාරෝ මහා භූතා පච්චා රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය. සතර මහා භූතත් සතර මහා භූත නිසා උපදින රූපත් රූප කියනු ලැබේ. හරි සතර මහා භූත ආහාරනේ. ඒවා ගත්තාම ඇහි පහළ වෙන ජීවි වලට කියනවා ප්‍රසාද රූප. චක්කු සෝත ගාන જીවහා ප්‍රසාද කියන්නේ පඨවි ආපෝ තේජෝද. මරුණහමත් එහෙනම් තියෙනවානේ ප්‍රසාද රූප. මරිච්ච පුද්ගලයාගේ පඨවි ආපෝ තේජෝ තියෙනවා ප්‍රසාද රූප නැහැ. එහෙනම් ප්‍රසාද රූප කියන්නේ ද්‍රව්‍ය නෙමෙයිනේ. එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ වාරින් හැදෙන රූප තමයි ගෝචර රූප. ගෝචර රූප කියන්නේ එළියේ තියෙන රූප ශබ්ද ගන්ධ රස එන්නේ කොහොමද? ඒතකොට මේ 28 රූපයෙන් 24ක් ඇඟ ඇතුළේනේ හැදෙනවා කියන්නේ. එහෙනම් ගෝචර රූපය කියන්නේ අර ඇසේ පහළ වෙන රූප රූපයට, ශබ්ද රූපයට, ගන්ධ රූපයට අරමුණට. ඒක තේරුම් ගන්න. අර වැරදි විදිහට හිතන් ඉන්නේ නැතුව. එතකොට අපේ අය තියෙන විදිහ රූපස්කන්ධයේ ශරීරය නම් ඉතින් තිරසං සත්තුන්ගේ අපට විතරයි පංචස්කන්ධයක් තියෙන්නේ. මොකද අපාගත සත්ත්වයින්ට රූප ගන්න පඨවි ආපෝ තේජෝ නැහැ. දෙවියන්ටත් පඨවි ආපෝ තේජෝ නැහැ. බ්‍රහ්මයින්ටත් පඨවි ආපෝ තේජෝ නැහැ. පඨවි ආපෝ තේජෝ රූපස්කන්ධේ නම් එහෙනම් මොවුන් පරලෝක ගිහින් තියෙන ස්කන්ධ හතරකින්. අපාය ස්කන්ධ හතරයි තියෙන්න ඕනේ, දිව්‍ය ලෝකේ හතරයි තියෙන්න, බඹලොවත් හතරයි තියෙන්න ඕනේ. ඒ රූප තියෙන්න බෑනේ වයි. මම මේව තේරෙන්න මේ කියන්නේ. ස්කන්ධ හතරකින් පරලෝ යන්නේ ඕන තැනක පංච උපාදානස්කන්ධය. අපායේ පාපය, මනුස්ස ලෝකයේ පවපින් දෙකම දෙවියන්ට පින බ්‍රහ්මයින්ට ධානය අරමුණට එන්නේ. බඹලවත් සක්කාය තියෙනවායි කියලා ගිලාන සූත්‍රයේ බුදුහාමරෝ දේශනා කරලා තියෙනවා. සක්කාය කියන්නේ මේකයි නම් එහෙනම් බඹලොයේ ඇතිකිලි කැතිකිලි තියෙන බඹල ඝනකන දිරා යන කයක් ඇති. නෑ. දිරා යන කයක් තියෙන්නේ මෞකසින් උපදින අයට. දෙවියන්ටත් දිරා යන කයක් නෑ. දෙවියෝ උපදිනකොට මනෝමකය විශාලයි. චුත වෙන දවසට ආදාහනය කරන්න බොහොම දාන්න දෙයක් නැත්තේ ඒකයි චුත වෙනවා කියන්නේ ඝන කයක් නැති නිසා. නමුත් පංච උපාදානස්කන්ධය තියෙන්නේ නැහැ. එතකොට ඒකේ කාමයේ තියෙන්නේ දෙවියන්ගේ. පස්දර මනෝද්වාරිකව හරි පංචකාමයේ තියෙනවා. බ්‍රහ්මයින්ට පංචකාමයක් නැහැ තියෙන්නේ ධානසෝය. ඒකෙත් සක්කාය කියන එකේ තේරුම මොකද්ද? පංච උපාදානස්කන්ධය තියෙනවා කියන එක නේද? සක්කායනේ පංච උපාදානස්කන්ධයට. නෑ එහෙත් පහ තියෙන්න වෙනවා. එහෙම ඔප්පු කරන්න බෑ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ හෝ ශරීරය කියලා ගත්ත කිසිවෙකුට. ඕගොල්ලෝ ඉන්න බුද්ධ ආගම මම මේ කියන්නේ. පරම්පරා තිස්සේ ආපු බුද්ධ ආගමක් තියෙනවනේ ඕගොල්ලන්ට. හරිනම් කර තියාගෙන යන්න දාමත්. මමත් ඔය කර තියන් ආව කාලයක්. පන්සල් දෙකක් ආශ්‍රයෙන්. හැබැයි බණ තේරෙන්න මම ඒක අතහැරලා තියෙන්නේ. එහෙනම් මම පිළිගන්නේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන බුදුන් වහන්සේ වදාලා අපි තුලින් විවරණය කරගන්න පුළුවන් ඇත්ත. කවුරු කිව්වත් ඊට පස්සේ ඒක ඇත්ත. ඒක වැරදි එක කරගන්න ඕන කමක් නැහැ අපිට. දැන් එහෙමනම් අපිට
ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල මොකද වෙන්නේ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, තණ්හා උපාදාන භවෙන් අවිද්‍යා සංකාර වෙනවා. දුකට හේතුව තණ්හාව දැක්කද නේ? ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය, ඒ තණ්හාව නැති කිරීම කුසලයයි. කුසල ඡන්දයයි. අපි තේරුම් ගන්න ඕනේ එහෙමයි. එනම් මේ වෙමින් පවතින දේ මේ විග්‍රහ කරන්නේ අනන්ත සංසාරේ සහ මේ ජීවිතේ බෞද්ධව අබෞද්ධ ආගමක් තිබුණා වෙන්න පුළුවන්, පින් කැමති වෙන්න පුළුවන්. නමුත් මේ කියන ස්කන්ධ පංචකය තුළ මේ කියන ප්‍රමාදය සිදු වෙනවා. ඉතින් ඇත්තනේ පමාදෝ මච්චුනෝ පදං. පව් කරලා නොමැරි හිටපු කෙනෙක් පෙන්වන්න. පින් කරලා නොමැරි හිටපු කෙනෙක් පෙන්වන්න. ධානය වල නොමැරි හිටපු කෙනෙක් පෙන්වන්න. පවිනුත් මැරුණා, පිනිනුත් මැරුණා, ධානයනුත් මැරුණා. පවින් මැරලා අපායට ගියා, පිනින් මැරලා දිව්‍ය ලෝකේ කාමසුඛේ ඉතුරුනා, ධානයෙන් මැරලා ගමලෝ ගියා. ඒ කියන්නේ ඔක්කොම පමාවුවෝනේ. අපමත්තා නෙමෙයි යන්ති. බුදුහාමුදුරුවෝ දාලා අප්‍රමාදයටපත් වෙන්න පුළුවන් නම් අපාය යන්නෙත් නෑ, දිව්‍ය ලෝක යන්නෙත් නෑ, ගමලෝ යන්නෙත් නෑ. අර කර්මක්ෂය කිරීමේ කර්මය තුළින් ජීවිතෙන් එහා පැත්තට ගමනක් නෑනේ. සරියුත් හාමුදුරුවෝ ගලන් හාමුදුරුවෙන් පරලෝකයේ නෑනේ. ඒ කර්ම කරලා නෙමෙයි කර්මක්ෂය කරලා. මෙන්න මෙතෙන්ට එන්න පුළුවන් අයට තමයි මේ කුසල ඡන්தோ උප්පාදෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා කියන්නේ. ඔබට පුළුවන් නම් ඔබ 6 වෙනි කඩවීමත් පහු කරන්න බවටපත් වෙනවා. දැන් කරන හැටි කියලා දෙනවා. හොඳට අහගන්න ඕන අපහුව ආයෙත්. දැන් කතා කළේ පමාව නැත්නම් අකුසලයේ. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, භවපච්චය ජාති ජරා මරණ. මේ පමාව නැත්නම් අකුසලයේ. උපාදාන වෙන එකනේ. උපාදානස උත්පත්තින් පඤ්ඤාපේමි. උපාදාන වුවන්ට උත්පත්ති පනවනවා, උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් උපාදානෙන් තොරවීම තමයි කුසලයේ කියලා කියන්නේ. ඒ කුසලය වීරියෙන් යුක්තව අකුසලයෙන් වෙන්වීමෙන් කරන්න ඕන දෙයක්. මේ කුසලයේ පටන් ගන්න තැනත් මම කියලා දෙන්නම් ඉස්සරහට. දැන් ආයෙත් යන්න ඇසට හෝ කනට. කලින් ගම්මු අපි. කනටත් අර විදිහමයි සෝතංච පටිච්ච සද්දෝච uppajjati සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. කනට ශබ්දයක් හම්බ වුණාම සෝත විඥානය හට ගන්නවා. මේ තුනක එකතු වීමට පස්ස කියලා කියනවා. කනේ ප්‍රසාදය, ඒ හඳුනන සිත සහ ශබ්ද රූපය එතන ගැටෙන එක. ස්පර්ශ වුණාම ඔන්න අර අපිට කැමති පරිදි පස්සපච්චා වේදනා. තමන් හදාගත්ත පරිදි කෑරලාට, හාවට, ගීතේට, ගුණට තව ඕනේ සතෙකුට ගැලපෙන පරිදි. උන්නම් හොවක් කරලානේ අපි හදාගත්ත හිතට එනවනේ උනාට. පස්සපච්චා වේදනා ස්පර්ශ තමන් හදාගත්ත පරිදි සැප දුක් උපේක්ෂා වේදනා එනවා. සැප වේදනාවට නම් ඇලෙනවා, දුක් වේදනාව නම් එපා කියනවා. දෙකටම වේදනාපච්චා තණ්හා. අන්නේ ඇලීම ගැටීම තමයි මේ තණ්හාව මම වෙනවා කියලා කියන්නේ. මම වුණොත් නිකන් ඉන්න බෑ. තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව පරණ පාර ඉස්සල්ලා කියපු එක. දැන් ඕක යන්න බෑ. තස්සා ඒව තණ්හාය. ඇහේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසය නම් ගන්ධ තණ්හාව නිසා දොරවල් 6ෙන්ම භාවනා කරන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. උපාදාන භව වෙනවට ශේෂ කියනවා, උපාදාන භව වෙන්න නොදෙනවට අශේෂ කියනවා. උපාදාන භව වෙනවට රාග කියනවා, උපාදාන භව වෙන්න නැතුවට විරාග කියනවා. උපාදාන භව වෙනවට හේතු ඉතුරු වෙනවා කියනවා, උපාදාන භව වෙන්න නැතුවට නිරෝධ කියනවා. තස්සායව තණ්හාය. ඇහේ සුරං රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසය නම් ගන්ධ තණ්හාව උපාදාන භවෙන්ට නොදී. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හා නිරෝධයෙන් උපාදානෙ නැතුව යනවා. උපාදානෙ නැත්නම් යලි උපදින්න හේතුවක් හේවත් භවීම නැතුව යනවා. මේකට කියනවා කුසලය. මේකට කියනවා මේකට කැමැත්ත ඇතින කුසල ඡන්දේ කියනවා. මේකට කියනවා උපාදානෙන් මිදීම. මේකට කියනවා නොපමාව. තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ. තණ්හා නම් උපාදාන, උපාදානම් භව වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා. තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ. ඒකට කියනවා විද්‍යා විමුක්ති. අරමුණෙන් අරමුණට ඔබට මේ නිවනට නැත්නම් මේ විද්‍යා විමුක්තියටපත් වෙන්න පුළුවන් අරමුණේ උපාදානය ඇතහැරෙනකොට. මෙන්න මේක කරලා සසරෙන් ගැලවෙන්න අවශ්‍ය අවබෝධය අපි කරන්න ඕන මේක නේද කියලා කැමැත්තක් ඇති වෙනවට කියනවා කුසල ඡන්දය. දැන් පුරුවන් භාවනා කරන්න.
එතකල් ඉතින් මොනවා කරුවද මම දන්නේ නැහැ මට වැඩක් නැහැ ඒවා. මම දහම් පෙළේ තියෙන එකයි පෙන්නන්නේ. බණ තේරුම් ගත්තේ නැත්නම් එක එක්කෙනා කියන ජාතිය අත් දෙක පියාගෙන ඉන්න ඉලක්කම් ගණන් කරන්න එහාට මෙහාට රැඩිය තීතියා ඉන්න අරමුණු වෙන්නේ නැතුව ඉන්න දෙක එක දේවල් හොයලා ඇති. කො බණ බුදු සමය බණ භාවනානේ. මේ තරම් මේ අවුරුදු 45 30 ධර්ම දේශනා 18,000ක් කරන්න ඕනද ඔය නිකම්ම ඉඳගෙන මොනවා හරි කරන්න පුළුවන් නම් භාවනාවෙන්. අපි හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ ගස් යටට වෙලා ඉඳගෙන මිනිස්සුන්ට යන වරෙන් කොමට කතන්දරයක් කියලා දෙන්න කියලා ජාතක කතා කියා හිටියා මේ භාවනාව වෙන වැඩක් කියලා. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ දෙතිස් කතාකාරයෙක්. හරි? ඒවත් තියෙන්නෙම රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා දෙතිස් කතාමයි ජාතක කතා ඔක්කොම. හැබැයි බුදුන් වහන්සේ වදාරනවා දෙතිස් කතා කතා කරන්න එපා. එහෙනම් ජාතක කතාවල එකකවත් දෙතිස් කතාවක් තියෙන්න බෑ. හොඳ නිවන් මාර්ගක් තියෙන්න ඕන. හොයාගන්න බැරි වුණාට. එහෙමයි මම හිතන්නේ. ඉතින් අපට තේරෙන්නේ අපි ප්‍රතිවැම් හොයන්න ඕනේ. අපි තේරෙන සූත්‍රයකින් හොයාගන්නකො. ඔය ඔක්කොගෙම දැනගත්තේ නෑ නිදා නිවන් දකින්න ගියා. එක සූත්‍රයකින් දැනගෙන අනුගමන ප්‍රතිභාවට ගියා. ඒ ඔක්කොටම කියපු වණට එක නෙමෙයි 35 80 දක්වා කියලා කියන්නේ. තේරෙම හොයන්න ඕනේ නෑනේ අපි. අපිට තේරෙන භාෂාවෙන් ලෞකික රූපී ධානලාභින්න අරූපී ලාභින්න කිය වෙනම වණ තියනවා කියපුවා. අපිට ඒව වණ නෑනේ අපිට ඒව නැති නිසා. අපිට තියෙන්නේ මේ කාම ලෝකයේ තියෙන බන්ධනෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. තව ඉතින් විස්තර තියෙනවා ඊට වඩා පැහැදිලි කරන්න කාලෙන්නේ නැති අපිට වෙයි. ඒ නිසා අපි මේ විඳින අරමුණ කියන එක කල්පනා කරන්න මේක දෙයක් නෙමෙයි ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. මේක සංකල්පයක්. සංකප්ප නිබ්බේධික සූත්‍රයේ තියෙන සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා. මේ බාහිර වස්තුන් උදව් කරගෙන හිතේ ඇති කරගන්නා වූ සංකල්පයටයි සංකල්ප රාගයටයි කාමයේ කියන්නේ. විචිත්‍ර වස්තුන්ගේ ඇති කාමයක් නැත. අන්න එක තේරුම් ගන්න ඕන කවදා හරි. බාහිර ලෝකේ වැත්තේ නේ අපි හදාගත්ත එකේ තමයි අපිට මේ රූප රාග හරි නැත්නම් කාම රාග හරි පටිඝ හරි අර කියන පිළිකුල ආසාව ඔක්කොම අපි හදාගත්ත එකක්. සිතුවිල්ලේ තියෙන දෙයක්. කාමයේ යන සිතුවිල්ලක් තලු මැරීමයි කියලා තේරුම් ගත්ත දවසට මේක අතහරින්න හිතේ. සාමාන්‍යයෙන් අපි මෙහෙම හිතමුකෝ. නින්ද ගිහින් ඉන්නවා හොඳ හීන ලෝකයක් දැන්. මංගල උත්සවයක ගී ගායනවා නටනවා කේක් හම්බ වෙනවා කනවා බොනවා මොන සැපද? ඔක්කොම හම්බ වෙලානේ තියෙන හීනේ. හොඳයි ඇස්සරුණොත්. අනේ මම මේ කනවා කියලා කාලා නෑ හීනියන්නේ දැකලා තියෙන්නේ. ඩාන්ස් කරනවා කියලා ඩාන්ස් කරාට හීනියන්නේ දැකලා තියෙන්නේ. ලස්සන ඇඳුම් තිබිලා නෑ හීනියක් දැකලා තියෙන්නේ. හොඳයි දවල්ටත් ඒක බව තේරුම් ගත්තොත් ඔය බාහිර වස්තු උදව් කරන අපි මේ සිතුවිල්ලේ ලෝකේ හදාගෙන ඉන්නේ කියලා. කවදාවත් මේක ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ කොච්චර කල් ගියත්. ඇයි? ඒ මොහොතේ හට ගන්න සිතුවිල්ල නැති වෙනවා ඊට එහායින් ඉල්ලනවා. අර පිපාසෙර රෝදේ කියන පදයෙන් ඉල්ලන්නේ ඒකනේ. විඳගත්තාම මදීලකට එහායින් එකක් ඉල්ලනවා. කවදා කොච්චර එහාට ගියත් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දේව නාට්‍ය බලපු කට්ටිය කල්පනා කරා 80 ගණන් වල නාට්‍ය එනවා අද දක්වා බලලා ඇති වුණාද නැත්නම් එදා ඒවා හොඳද දැන් ඊට වඩා ඒවා හොයනවාද හොඳ නැති හින්දා පැත්තකට දාලා නිකන් ඉන්නේ නැද්ද ඊට වඩා එහාට නිර්මාණය කරන්න බැරි වුණොත් නාට්‍ය හොඳ නෑ කියන්නේ ඒ Taman සතුටටපත් කරන්න බැරි නම් හොඳ නෑ අපි එහාට හොයනවා අපි දැන් එහෙනම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් නිදාගත්තේ නැතුවම සිතින් දොරවල් හයෙන්ම මේ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ කියනා වූ අකුසලයෙන් වෙන්වීමේ කුසලයේ ඔබට කරන්න පුළුවන්. මෙන්න මේකට කැමැත්ත උපදිනවට කියනවා කුසල ඡන්தோ උපාදෝ දුර්ලභෝ ලෝකස්මෙන්. හරි දැන් පාස් හයෙන්ම. දැන් ආර්ය ශ්‍රාවකයෝ වෙලා ඇති දැන් වැඩේ පටන් ගත්ත හැකි. තේරුණා නම්. අන්න එහෙමයි මේ ධර්ම දේශනාවක අංග සම්පූර්ණ බණ තියෙන්නේ. එහෙනම් ඔන්න ඔබේ ඕනෑකම මම ඉටු කළා. අංගුත්තර නිකායේ චක්කනිපාතේ පවතිනා වූ පාතුභාව නම් වූ බුදුන් වහන්සේ වදාළ දුර්ලභ කරුණු 6ක පහළවීම ඔබ ළඟ තිබෙන බැවින් ඔබ ඊට සුදුස්සෙක් බවට පත් කළා. මේ බුද්ධෝත්පාදයයි අපේ ස්වාමින් වහන්සේලා සදහම් රැකගෙන ඇවිත් තියෙන පොත්පත්වල. හැමෝම නැතත් ඊට පස්සේ ස්කන්ධ පංචකේ අනාත්මය තුළ ධර්ම දේශනා කරන ධර්ම විනය දේශනා කරන අය ඉන්නවා මේ රටේ හම් වෙලා ගන්න. ඒ වගේම ඒක තේරුම් ගන්න තරම් පාරම්පරික වාසනාව සමග අර ආර්යා ජාතෝ පච්චා භූමි උප්පත්ති. ආර්යා භූමි පච්චා ජාතෝ ආර්ය භූමිය උත්පත්ති ලබා වාසනාව ඔබට තියෙනවා කන වාසනාවන්ත වෙලා තියෙනවා මේක අහන්න.
ඔබ ඉන්ද්‍රිය දුබලතාවයෙන් නිදිලා ඉන්නවා. ඔබ අංග විකල මන්දබුද්ධිකත්වයේ තුල නැත්නම් ජඩ කෙලතුළු භාවයෙන් නිදිලා ඉන්නවා. මේ ඔක්කොම සුදුසුකම් වුන්ට බෑ. දැන් එහෙනම් හරියට බණ ටික අහන්න. එතකොට ඔබට උපදිනවා මේ අකුසලයෙන් වෙන්නේ මේ කුසල ඡන්දය. දැන් ඉතින් ඉන්හිහාට පාරේ යන්නයි තියෙන්නේ. දැන් ওই ටිකට බණ දැන් නගන්නවා කියනවා. ඊට පස්සේ මේ වැඩේ කරනවට භාවනා කරනවා කියනවා. කරගන්න ඕන නැද්ද හැමෝම? තම තමන් කරගන්න. ඕක තමයි තුම්මේ කිච්ඡං ආතප්පං අක්කතාරෝ තථාගතා කියන්නේ. කලයුත්තක් නැත්නම් ඔබ කරන්න තථාගතවරු මාර්ගය පෙන්නනවා. ඔබේ ජීවිතය තුළින් සසරේ උණ දේ පෙන්නනවා. උණ දේ පමාව. විය යුත්ත නොපමාව. අපමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. හරිනේ. එතකොට සෝවාන් වලින් එහා පැත්තට මේ සෝවාන් ආදී මාර්ගඵල වලින් ලැබෙන නිර්වාණයට කියනවා කුසල කියලා. ඊට මෙහා බුදුදහමේ කුසල නැහැ. ඒක ලෝකෝත්තර කුසල. අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ ආරම්භ වෙන්නේ මේ කෙලෙස් නැතනකොට සෝවාන් වීමේදී සෝවාන් මාදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ වන නිර්වාණය තමයි මේ කුසල් කියලා කියන්නේ. කුසල ඡන්දය. විද්‍යාවේ මුක්ති කියලා කතා කරන්නේ. ඒකයි අර අකුසලෙන් වෙන්නේ මේ කුසලයේ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක තමයි අර එක්කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන් තිබුණ නැති නිසා තමයි කුසලයේ හොයමින් ගියේ බුදුහාමුදුරුවෝ. ගියාම තමයි සෝවාන් ආදී මාර්ගඵල වලින් නිර්වාණය හම්බුනේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ කුසලයේ කිව්වේ. ඉතින් අපි වරද්දාගත්තට මොනව කරන්නද? එබැවින් තව තවත් ධර්ම දේශනාවන් ශ්‍රවණයකට ඔබේ අවබෝධය පුළුල් කර ගැනීම තුළින් අම්මෙක් නම් අම්මාගේ වගකීම පැහැර නොහැර, තාත්තෙක් නම් තාත්තාගේ වගකීම පැහැර නොහැර, ගුරුවරයෙක් නම් ගුරුවරයාගේ වගකීම පැහැර නොහැර, තමන්ට මේ සමාජයේ ප්‍රබුද්ධත්වය තුළ පැවතිනා වූ යහපත් වගකීම් එකක්වත් පැහැර නොහැර ඒවා ඊට කරන ගමන් මේ අධ්‍යාත්මික අවබෝධය පුළුල් කරන ක්‍රමික ප්‍රතිපදාවක් ඔස්සේ මේ ආසවශය උපාදාන රහිත වෙන මේ වර්තමාන මොහොත පාවිච්චි කරමින් ධර්මයේ සරණ මේ උපාදාන රහිත වෙනවට තමයි ධර්මයේ සරණ කියන්නේ. එතන දන්නේ නැති වුණාට අල්ලා නොගැනීමෙන් අනිත් දුක්ඛ අනාත්ම නැවත ධර්මයේ සරණ ක්‍රියාත්මක වෙනවා. ඒ අල්ලා නොගැනීම නැති ධර්මයේ සරණෙන් තමයි කෙලෙස් නැසෙන්නේ. ඒ නිසා අල්ලා නොගැනීමේ ධර්මයේ සරණ සෝවාන් වලින් එහා පැත්තට තියෙන එකක්. ඊට මෙහා පැත්තේ ධර්මාන්තරණං ගච්ඡාම කියවට ඒ ඔක්කොම කියන්නේ Taman දන්නේ නැතුව බොරු. උන්ට සසර දුකින් මිදෙන්න ධම්මාන්තරණං ගච්ඡාමියක් නැහැ කාටවත්. මේ සසර දුකින් මිදෙන්නයි ධර්මයේ සරණ තියෙන්නේ. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා වර්තමාන ස්කන්ධ පංචකේ උපාදාන නොකර අවසන් කරන්න අනිත්‍ය නැමැති ධර්මයේ සරණ කරගන්නවා. තවත් ධර්ම දේශනා ගණනාවක් ශ්‍රවණය කරලා හරි ඔබ තුළ පැවතිමින් පැවිච්ච දේ තේරුම් අරගෙන භවගාමීත්වය භව නිරෝධගාමී වෙන්න ඕන නම් මේ පාරට එන්න ඕන කියලා තේරුම් අරගෙන ඒ මාර්ගයේ යමින් අපේ ගෞතම බුදුන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරව ධර්මයටත් ගෞතම බුදුන් වහන්සේටත් ප්‍රතිපත්ති පූජාවෙන් පුදමින් ගෞරව කරන බෞද්ධයෝ බවට පත් වෙන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං